නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදැහැති පින්වත්නි සතිපට්ඨාන දේශනා මාලාවේ අද දින අපට ධම්මානුපස්සනාවට අයිති වන ඒ ආයතනයන් පිළිබඳව සිදු කරනු ලබන දහම් කරුණු පැහැදිලි කිරීමයි සිද්ධ කරන්නට තිබෙන්නේ. මීට පෙර ආතුව අපි ඒ නීවරණයන් පිළිබඳවත් ඒ වගේම ස්කන්ධයන් පිළිබඳවත් සාකච්ඡා කරන්නට යෙදුණා. අද දවසේදී තිබෙන්නේ ආයතනයන් පිළිබඳව පැහැදිලි කරගන්නට. මෙතනදී ආයතනයන් කියලා කිව්වහම අජ්ජත් ආයතන, බහිද්ධ ආයතන, එහෙම නැතිනම් ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතනයන් පිළිබඳව සාකච්ඡා කරන්නට වෙනවා. එතනදී අපි කාගෙත් පහසුව සඳහා අපි ආයතන ටික පළමුවෙන් පැහැදිලි කරලා ඊට අනතුරුව සතිපට්ඨාන දේශනාව තුළ කොහොමද ඒ කාරණේ පැහැදිලි වෙන්නේ, කොහොමද බලන්නට ඕනේ කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරමු. පැහැදිලි කරන්නම්. මුලින්ම ඇහැ, ඒ වගේම ඇහැට පේන රූපය, කන ශබ්දය, නහය ගන්ධය, දිව රස, කය ස්පර්ශය, ඒ වගේම මනස ධම්මාරම්මන, එහෙම නැත්නම් ධර්ම අරමුණු කියලා මේ විදිහට ඇහැ කන නහය දිව ශරීරය මනස කියලා තමන්ගේ පැත්තට තමන්ගෙන් පරිබාහිරව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා ආයතන 12ක් පිළිබඳව කතා කරනවා. එතකොට අපි සාමාන්‍යයෙන් කාමාවචර භූමියක උත්පත්තිය ලැබපු සත්වය හැටියට අපිට ආයතන 12ක පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. රූපාවචරයේ යම් උත්පත්තිය ලැබපු බ්‍රහ්මයෙක් සිටිනවා නම් එතනදී කතා කරන්නට තිබෙන්නේ ආයතන 6ක් පිළිබඳව තමයි. ඇහත් රූපයත් කනත් ශබ්දයත් මනසත් ධම්මාරම්මනත් එහෙම නැත්නම් ධම්මත් කියන ආයතන 6 පිළිබඳව තමයි කතා කරන්නට තිබෙන්නේ. ඊළඟට අරූපාවචර මට්ටමේදී අරූපාවචර බ්‍රහ්මය ලෝකයේ බ්‍රහ්මයේ පිළිබඳව ආයතනයන් පිළිබඳව පැහැදිලි කරන්නේ මන ආයතනයයි ධම්ම ආයතනයයි පිළිබඳව පමණයි. එතනදී ඇහැ කන නහය දිව ශරීරය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ආයතන 10ම කතා කරන්නේ නැහැ, 10ම පනවන්නේ නැහැ. එනිසා අරූපාවචර මට්ටමේදී ආයතන දෙකක් ගැන කතා කරනවා. කාමාවචර මට්ටමේදී ආයතන 12ක් කතා කරනවා. රූපාවචර මට්ටමේදී ආයතන 6ක් කතා කරනවා. අරූපාවචර මට්ටමට ආයතන දෙකක් කතා කරනවා. මේ විදිහට මූලික වශයෙන් මම පැහැදිලි කළේ අපි ආයතන 6 පිළිබඳවම කතා කරන නිසා අනිත් ආයතන එහෙම නැතිනම් රූපාවචර මට්ටමේදීත් අරූපාවචර මට්ටමේදීත් ඒ කතා කළ යුතු ආයතන ටික මෙතනදී කතා වෙන නිසා වෙන වෙනම තුන් භූමිය අනුව බෙදලා කතා කරන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඇහැ කියලා කියන්නේ මොකක්ද කියන එක පළමුවෙන් හඳුනා ගන්නට ඕනේ. මෙතනදී චක්කු ප්‍රසාද මට්ටම, එහෙම නැතිනම් චක්ක ආයතන මට්ටම, එහෙම නැතිනම් ඇහැ කියන මෙන්න මේ චක්කු ඉන්ද්‍රිය, චක්ක ආයතනය, එහෙම නැතිනම් චක්කු ප්‍රසාදය කියලා මේ විදිහට අපි
ඒ අවස්ථාවට අනුව ඒ කෘත්‍ය අනුව නම් කරන්නේ මේ පොදුවේ මේ ඇහැ කියලා කතා කරන මාතෘකාවටයි. ඊළඟට රූපය කියලා කිව්වහම සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපයක් කියලා කතා කරනවා. වර්ණ රූපය කියලා කතා කරනවා. සනිදස්සන රූපය කියලා කතා කරනවා. මේ සියලුම කාරණා ටික කතා කරන්නේ මේ ඇහැට පේන්නා වූ රූපයන් පිළිබඳව. අපි මේ දෙක ටිකක් පැහැදිලි කරගමු. අනිත් ආයතන පිළිබඳවත් මම පුළුවන් විදිහට පැහැදිලි කරලා දෙන්නම්. ඇහත් රූපයත් එහෙම නැතිනම් ඇහැට ගෝචර වෙන රූපයත් එහෙම නැතිනම් වර්ණ රූපය කියලා හඳුන්වනවා. මෙන්න මේ කාරණා දෙක පිළිබඳව සතිපට්ඨානයේදී අපිට කතා කරන්නේ කොහොමද කියන එක මම මාතෘකාවට යොමු කරලා පැහැදිලි කරන්නම්. එතනදී ඇහැ දනීද ඒ වගේම රූපේ දනීද එහෙම නැතිනම් ඇහැට පේන රූපේ දනීද ඒ වගේම මේ ඇහත් රූපයත් දෙක සංයෝජනීය වෙන සංයෝජනීය දකීද ඒ වගේ මේ සංයෝජනීය නොවන අවස්ථාව දකීද කියලා මේ විදිහට මේ ඇහි ක්‍රියාකාරකම පිළිබඳව ඇහත් රූපයත් කරන ගනුදෙනුව පිළිබඳව හොඳට නුවණින් දකින්න කියන කාරණය තමයි මෙතනදී ධම්මානුපස්සනාවේදී අපිට පැහැදිලි කරන දහම් අර්ථය. එතනදී ඇහැ දකින්නට ඕනේ. ඇහැ කියන එක මොකක්ද කියලා දැනගන්න ඕනේ. රූපය කියන්නේ මොකක්ද කියලා හොඳට දැනගන්න ඕනේ. ඒ වගේම මේ දෙන්නගේ සංයෝජනය මොකක්ද කියලා දැනගන්න ඕනේ. මෙන්න මේ ඇහත් රූපයත් ඒ සංයෝජනයත් හඳුනා ගන්නට යම් කෙනෙක් දක්ෂ වෙනවා නම් ඒ සංයෝජනේ දුරු කරන්නට දක්ෂ වෙනවා නම් අන්න ඒ සංයෝජනේ දුරු වීමෙන් තමයි මේ ඇහත් රූපයත් අතර තියෙන බැඳීමක් ඇති වෙලා තිබෙනවා නම් එහෙම නැත්නම් ගැට ගැහිමක් බැඳීමක් තිබෙනවා නම් මේ බැඳීම ලෙහා දමන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මූලික වශයෙන් පළමුවෙන්ම මේ කියන අර්ථය තේරුම් අරගන්නට ඕනේ. ඊට පස්සේ අර්ථය තබාගෙන ඒ අර්ථය හොඳට විමර්ශනය කරන්නට ඕනේ. ඒ අර්ථය විමසන්න Tamanට නුවණක් වැඩෙනවා. අර දැනගත්ත දෙයට වඩා Tamanගේ නුවණින් ඒක දකින මට්ටමටපත් වෙනවා. එහෙම දකින මට්ටමටපත් වුනහම ඒ යථාර්ථය අවබෝධ කරගෙන එයින් මිදිලා වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දේශනා කරනවා මේ සතිපට්ඨානයේ වඩන කාරණා තුනකින් පුද්ගලයෝ තුන් දෙනෙකුගේ පළමු කෙනා ආධුනිකයා කියලා පෙන්නනවා. මේ සතිපට්ඨානයේට ආධුනික පුද්ගලයා හැටියට පෙන්නනවා. ඒ කෙනා කරන්නේ මේ සතිපට්ඨානයේ තුල ඇත්ත මොකක්ද කියලා දැනගන්න එක ඉස්සෙල්ලාම කරන්නේ. මේ සතිපට්ඨාන දේශනාව අහනකොට එනතිනම් මේ සූත්‍රය කියවනකොට එහෙම නැතිනම් මේ සූත්‍රයට අනුව දේශනාවක් අහනකොට පළවෙනියටම වෙන්නේ ආගන්තුක පුද්ගලයා මේක දැනගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ දැනගත්ත පුද්ගලයා මේක ක්‍රියාත්මක කරනකොට ඒක තුල හික්මෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. යම් තැනකදී හික්මෙන පුද්ගලයෙක් බවට මේ ශාසනයට ඇතුල් වෙනවා. එදාට මතක් කරනවා සීක පුද්ගලයා කියලා. මේකේනා මේ තුල හික්මීමන එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය තුල කටයුතු කරනකොට දිගින් දිගට ඒක තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් බවට පත් කරගන්න එක දකින්න යන පුද්ගලයෙක් බවට පත් වෙනකොට ඒක දකින්න දවසකටපත් වෙනවා. ඒ දකින්නකොට එදායින් පස්සේ කාරණාවෙන් මිදිලා වාසය කරන්නට පුළුවන් නුවණක් ඇතුව මිදිලා වාසය කරන මට්ටමටපත් වුනහම හික්මිලා ඉවරයි කියලා කියනවා. ඒක නා අසේකයි කියලා පෙන්නනවා. ඒ නිසා මේ සතිපට්ඨානයේ කියන ධර්මතාවයන් ටික සියලුම ධර්මතාවයන් මම ඊට කලිනුත් මේක මතක් කළා. සියලුම ධර්මතාවයන් ටික සේක එහෙම නැතිනම් ආධුනික සේක සහ අසේක කියන අවස්ථා ත්‍රිත්වයකින් වර්ගීකරණය කරලා පෙන්නනවා. මම මේ ටික මතක් කළේ මේක ඉතිරි විග්‍රහයට ඒ ටික අවශ්‍ය වෙන නිසා. එතකොට අපි මුලින්ම ඇහැ කියලා කියන්නේ මොකක්ද කියන එක ඉස්සලා අහලා දැනගන්න ඕනේ. දර්ශනයක් එහෙම නැතිනම් දේශනාවේදී
පැහැදිලි කරන අර්ථයන් අපිට ගන්නට වෙනවා. ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතු නිසා උපන් උපාදාය රූපයක්. අනිදස්සන සප්පටිග වුණ සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපයක් කියලා පෙන්වනවා. දැන් මේ අර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. සතර මහා ධාතුව නිසා උපන්. ඒ කියන්නේ මේ ඉපදිලා තියෙන්නේ සතර මහා ධාතුව හින්දා. එතකොට මෙතන සතර මහා ධාතුව නියෝජනයක් තියෙනවා. හැබැයි දැන් මේ වෙලාවේ සතර මහා ධාතුව හැටියට නෙමෙයි නියෝජනය කරන්නේ. සතර මහා ධාතුවේ නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනය මේ වෙලාවේ නියෝජනය කරලා තියෙන්නේ චක්කු ප්‍රසාදයේ විදිහට. එහෙම නැතිනම් ඇහැ විදිහට. ඒ නිසායි උපාදාය රූපේ කියලා කියන්නේ. සතර මහා ධාතුව නිසා සකස් වුණ උපාදායක්. ඒ නිසා හටගත්තා වූ කියන අර්ථයයි තියෙන්නේ. මේක තේරෙන්න උදාහරණයක් විදිහට කිව්වොත් අපි හිතමු ඉඟුරු ටිකක් තියෙනවා, ඒ වගේම උණු වතුර ටිකක් තියෙනවා, තේ කොළ ටිකක් තියෙනවා, සීනි ටිකක් තියෙනවා කියලා. මේ ඉඟුරු ටික වෙනම තියෙනවා, සීනි ටික වෙනම තියෙනවා, තේ කොළ ටික වෙනම තියෙනවා, උණු වතුර ටික වෙනම තියෙනවා. මේ ටිකෙන් අවශ්‍ය ප්‍රමාණාත්මකව දාලා ඉඟුරු වලින් පොඩ්ඩක් දාලා, සීනි වලින් අවශ්‍ය ප්‍රමාණයට දාලා, තේ කහට වලින් අවශ්‍ය ප්‍රමාණයට අරගෙන උණු වතුරත් සමග මේ ටික මිශ්‍ර කළාම ඒ හැදිච්ච මිශ්‍රණයට තව දුරටත් අපි ඉඟුරු කියලා කියන්නේවත්, එහෙම නැතිනම් උණු වතුර කියලා කියන්නේවත්, සීනි කියලා කියන්නේවත්, තේ කොළ කියලාවත් කියන්නේ නැහැ. හැබැයි මේ හතරෙන්ම හැදුන මේ නිර්මාණයට කියනවා තේ එකක් කියලා. එහෙම නැතිනම් බීමට ගන්න තේ එක කියලා කියනවා. හැබැයි මේ තේ එක කියන තැනේදී අපි මේ බොන්න පාවිච්චි කරන තේ එක කියන තැනේදී සීනි ටික, ඉඟුරු ටික, ඒ කියන්නේ ඉඟුරු තේ එකක් කියලා කිව්වහම ඉඟුරු ටික, සීනි ටික, තේ කොළ ටික, උණු වතුර ටික කියන මේ හතර දෙනාම වැය වෙලා හතර දෙනාම නිසා හටගත් එකක් තමයි මේ ඉඟුරු තේ එක කියලා කියන්නේ. එහෙම නැත්නම් තේ එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ හතර දෙනා වෙන වෙනම දකින්න බෑ මේ තේ එක ඇතුලේ. හැබැයි අපිට නුවණක් තියෙනවා ඒ හතර දෙනා නොතිබුණේ නම් මේ තේ එක කියන එකක් පනවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියලා. ඔය ටිකම මම තවත් උදාහරණයක් ගන්නම්. ඉඟුරු ටික ගොඩාක්, ඉඟුරු ඉස්ම ගොඩාක් අරගෙන සීනි ගොඩාක් දාලා උණු වතුර ටිකක් දාලා අර ටික දිය කරගන්න අවශ්‍ය වෙන විදිහට උණු වතුර දාලා තේ කහට බිඳුවක් දෙකක් විතර දාගන්නවා පාට කරගන්න. දාලි වල මේක හොඳට හැඳි ගාලා ගත්තාම අපි සමහරවිට මේකට කියයි ඉඟුරු දෝසි කියලා. අතනදී තේ කහටක් තියෙනවා. මොකද ඒක දැන් මේ පාට කරගන්න. යම් අර තියෙන සුදු පාට ගතිය යන්න පොඩි පාටක් එහෙම නැතිනම් වර්ණව ගැන්වීමක් සඳහා තේ කහට අපි පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි ඉඟුරු ගොඩාක් දාලා තියෙනවා, සීනි ගොඩාක් දාලා තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයක් වෙනස් කරලා තියෙනවා. උණු වතුරත් ඒ අවශ්‍ය විදිහට අරගෙන ඒ කියන්නේ රත් කරලා ඒකේ අපි සකස් කරලා ගත්තාම අපි මේ කැටේට එහෙම නැත්නම් මේ ද්‍රව්‍යයට කියයි ඉඟුරු දෝසිය කියලා. එතකොට එතන තියෙන්නේ සීනි ටික තියෙනවා, තේ කොළ ටික තියෙනවා, උණු වතුර ටික තියෙනවා. ඒ වගේම එතනදී තියෙන ද්‍රව්‍ය ටික ගත්තාම තේ කොළ ටික, ඉඟුරු ටික, සීනි ටික, උණු වතුර ටික කියන මේ ද්‍රව්‍ය ටිකමයි මෙතන තියෙන්නේ. හැබැයි ඒ ද්‍රව්‍ය ටික එකතු වෙලා එක තැනක අපිට තේ කෝපයක් නිර්මාණය වෙනවා. ඒ ද්‍රව්‍ය ටිකම එක තැනකදී අපිට ඉඟුරු දෝස නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ දෙවර්ගයේම නිර්මාණය කරන්න වැය වුණේ සීනි ටික වැය වෙලා, ඉඟුරු ටික වැය වෙලා, තේ කොළ ටික එහෙම නැත්නම් තේ කහට ටික වැය වෙලා, උණු වතුර ටික වැය වෙලා. තව දුරටත් ඉඟුරු දෝසිය ඇතුලේ අපිට පුළුවන්ද කියලා බලන්න උණු වතුර ටික, ඉඟුරු ටික, සීනි ටික, තේ කොළ ටික දකින්න පුළුවන්ද කියලා. නමුත් අපිට නුවණක් තියෙනවා මේ ටික හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම නේද කියලා. ඒ වගේ අර්ථයක් ළඟ තබා ගන්න උදාහරණය ළඟ තබා ගන්න සතර මහා ධාතුව කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ සතර දෙනා එකට එකතු වෙලා පෙනීම ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රසාද මට්ටම
සකස් කළාම ඒ ප්‍රසාද මට්ටම තවදුරටත් ඒ ප්‍රසාදයේ තුල අපි තවදුරටත් මේක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතුව දකින්න එපා. මේකෙන් අදහස් කරන්නේ නැහැ මෙතන දැන් සතර මහා ධාතුව නැහැ කියන අර්ථේ. නමුත් සතර මහා ධාතුව වෙන වෙනම පවතිනව නෙමෙයි දැන් මෙතනදී සතර මහා ධාතුවේ සංකලනය දැන් ප්‍රසාද රූපයක් මට්ටමටපත් වෙලා තියෙනවා. පෙනීම සඳහා අවශ්‍ය කරන ප්‍රසාදයේ සකස් කරපු නිසා මේ ප්‍රසාදයට අපි නම් කරනවා චක්කු ප්‍රසාදය කියලා. එහෙමනම් පෙනීම ලබා දීම සඳහා උපන්න මේ ප්‍රසාදයට තමයි පෙන්වන්නේ උපාදාය රූපේ කියලා. ප්‍රසාද මට්ටම චක්කු ප්‍රසාදය. චතුර්ණංච මහා භූතානං උපජ්ජති උපාදාය රූපං කියලා පෙන්නනවා. සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූපයක් කියලා. එහෙමනම් අපි උපාදාය රූපේ කියලා කිව්ව ගමන්ම මෙන්න මේ විදිහේ සිද්ධියක් දකින්නට උත්සාහවත් වෙන්නට ඕනේ. අනිදස්සනයි සප්පටිගයි කියලා පෙන්නනවා. අනිදස්සනයි කියලා කියන්නේ මේ ප්‍රසාදයට කොයිම වෙලාවකවත් නිදර්ශනයක්වත් දෙන්න පුළුවන් කමක් නැහැ. අනිදස්සනයි. නිදර්ශනයක්වත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අනිදස්සනයි කියලා කියනවා කවමදාකවත් දැකලා නැහැ. දකින්න බෑ. ඒ කියන්නේ මේ ප්‍රසාද මට්ටම කවමදාකවත් දැකලා නැහැ. දකින්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අනිදස්සනයි. දර්ශනීය වෙන්නේ නැහැ. නිදර්ශනයක් දෙන්න බෑ කියලා පෙන්නනවා. අනිදස්සනයි නිදර්ශනයක් දෙන්න බෑ. ඒ වගේම කවදාවත් දකින්න පුළුවන් එකක් නෙමෙයි කියලා. එතකොට සප්පටිගයි. හැබැයි ඒ උනාට අනිදස්සන උනාට සප්පටිගයි. සප්පටිගයි කියලා කියන්නේ ස්පර්ශ වෙන්න හිතයිසී බව හැදිලා තියෙනවා මේක. ඒ කියන්නේ ස්පර්ශයට සුදුසුයි. යම් ස්පර්ශයක් ලබන්න සුදුසු විදිහට මේක සකස් වෙලා තියෙනවා. එහෙමනම් සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපයක් ඒ වගේම අනිදස්සනයි ඒ වගේම සප්පටිගයි. සතර මහා ධාතුව නිසා උපන් උපාදාය රූපේ කියලා කිව්වහම අර මං කලින් කිව්ව උදාහරණ දෙකෙන්ම යම් අර්ථයක් අපිට වැටහෙන්නේ නැති ඒ අර්ථය තියාගන්න මෙතෙන්. සතර මහා ධාතුව නිසායි මෙන්න මේ හැදිලා තියෙන්නේ. ඒ හැදුන ප්‍රසාද මට්ටම අනිදස්සනයි. කවමදාකවත් නිදර්ශනයක් දෙන්න දකින්න පුළුවන්කම නැහැ. එහෙමනම් සප්පටිගයි. සප්පටිග කියලා කියන්නේ ස්පර්ශයට හොඳටම සුදුසුයි මේක. එහෙමනම් මේ විදිහට තමයි ඇහැ අර්ථකථනය කරලා තියෙන්නේ. තවදුරටත් මේකේ අර්ථය තවත් ගැඹුරින් විග්‍රහ කළොත් අවුත්වාන සම්භූතං මුත්වාන භවිස්සති කියලා පෙන්නනවා. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියලා පෙන්නනවා මේ ඇහි ස්වභාවය. ඒක ටිකක් අපි ගැඹුරු අර්ථයකට වැටෙන නිසා මේ අර්ථය මම අවසානයේදී පැහැදිලි කරලා දෙන්නම්. සියල්ලම එකට කැටි කරලා අරගෙන. ඊළඟට මේ ඇහැට පේන රූපය දැන් ඔය චක්කු ප්‍රසාදය ගැනයි ඔය කතා කළේ. මේ ඇහැට පේන රූපය පිළිබඳව ඊට පස්සේ දැනගන්න කියලා කියනවා. මේ ඇහැට පේන රූපයත් පැහැදිලි කරනවා අනිදස්සන සප්පටිග ඇහෙන් දකින්න පුළුවන්කම ලැබෙන සනිදස්සන සප්පටිග සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපය කියලා පෙන්වනවා. මේ වර්ණ රූපයට දෙන අර්ථය තමයි එතන ඒත් පෙන්වන්නේ සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපයක් කියලා පෙන්වනවා. සතර මහා ධාතුවෙන්ම සකස් වෙච්ච උපාදාය රූපයක්. අර කලින් ගත්ත උදාහරණයම ගන්න මෙතෙන්ට. සතර මහා ධාතුව තමයි මේ නිර්මාණය කරන්නේ. හැබැයි මේ නිර්මාණය වර්ණ රූප මට්ටමකට අවශ්‍ය එමෙ නැතිනම් පෙනීම ලබා දීමට අවශ්‍ය කරන සිද්ධියකට වැය වෙලා. ඒකට කියනවා වර්ණ රූපය කියලා. හැබැයි මේක සනිදස්සනයි කියලා කියනවා. සනිදස්සනයි කියලා කියන්නේ දකින්න පුළුවන් සිද්ධියක්. ඒ විතරක් නෙමෙයි නිදර්ශන දෙන්න පුළුවන්කම තියෙනවා. දැක්ක වර්ණ රූපේ කොයි වගේද කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒකට නිදසුන් දෙන්න පුළුවන්. මේ වගේ එකක් දැක්කේ මේ විදිහ එකක් දැක්කේ කියලා අපිට ඕන තරම් නිදසුන් දෙන්න පුළුවන්කම තියෙනවා. සනිදස්සනයි සප්පටිගයි.
සනිදස්සන වූ සප්පටිග සතර මහා ධාතු නිසා හටගත්තා වූ උපාදාය රූපයක් කියලා පෙන්නනවා මේ ඇහැට පේන රූපය පැත්තෙන් පෙන්නනකොට. එතකොට ඔන්න ඇහැ කියන්නේ ප්‍රසාද මට්ටමේ චක්කු ප්‍රසාදයක් අපි දැනගත්තා. ඒ වගේම මේ ඇහැට පේන රූපය කියලා කිව්වහම සනිදස්සන සප්පටිග උපාදාය රූපය කියන මේ වර්ණ රූපයත් අපි දැනගත්තා. දැන් මේ දෙන්න එකට මුණ ගැහුණා කියලා කියන්නේ සංයෝජනයක් නෙමෙයි. මේ දෙන්න එකට මුණ ගැහුණා කියලා කියන්නේ බැඳීමක් නෑ. මේ දෙන්න එකට මුණ ගැහුණාම සංයෝජනයක් හටගන්නේ කොහොමද කියලා දකින්න ඕන. ඒ වගේම මේ සංයෝජනේ නිරෝධ වෙන්නේ කොහොමද කියලා දකින්නට ඕන. එහෙමනම් මොකද්ද මේ සංයෝජනය? මේකට හරි ලස්සන උපමාවක් පෙන්නනවා. සංයෝජන සූත්‍රයේ සතිපට්ඨාන සංයුක්ත නිකායේ සලායතන සංයුත්තේදී පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ සංයෝජනයන් පිළිබඳව කතා කරන බැඳුම් පිළිබඳව පෙන්නන. මෙතනදී පෙන්නන උදාහරණයක් දෙනවා. මම මේ උදාහරණය විතරක් ගන්නම්. මේ සූත්‍ර දේශනාව මෙතනදී සියල්ල විස්තර කරන්නට නෙමෙයි. නමුත් එතනදී උදාහරණයක් ගන්නම්. ඇහැ රූපෙට බැඳිලා තියෙනවා කියලා කිව්වොත් ඒක හරිද කියලා අහනවා. එහෙම නැතිනම් රූපය ඇහැට බැඳිලා තියෙනවද කියලා අහුවොත් ඒක හරිද කියලා අහනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ඇහැයි රූපයයි දෙන්න එකට බැඳිලා තියෙන්නේ කියලා. ඇහැ රූපෙන් බැඳිලා රූපය ඇහෙන් බැඳිලා තියෙන්නේ කියලා. නමුත් එතනදී මේ සූත්‍ර දේශනාවේදී අපිට පෙන්නනවා උදාහරණයකට කළු ගොනෙකුයි සුදු ගොනෙකුයි දෙන්න ඈඳලා ඉන්නවා. දෙන්න ජෝඩු කරලා එහෙම නැතිනම් ඈඳලා මේ ඈඳලා තියෙන්නේ කළු ගොනා සුදු ගොනාගේ ඈඳලා ඉන්නවා කියලා කිව්වොත් සුදු ගොනා කළු ගොනාගේ ඈඳලා ඉන්නවා කියලා කිව්වොත් හරිද කියලා අහනවා. නමුත් මේකට උත්තරේ වැරදි කියලා පෙන්නලා ඒකේ නිවැරදි උත්තරේ ගන්න ඕන විදිහ පෙන්නනවා. සුදු ගොනා වෙනම බැඳුමකුත් කළු ගොනා වෙනම බැඳුමකුත් මේ දෙන්න එකට බඳින වෙනම බැඳුමකුත් තියෙනවා. එහෙම නැත්නම් කළු ගොනාගේ කරේ වෙනම ලණුවක් තියෙනවා. සුදු ගොනාගේ කරේ වෙනම ලණුවක් තියෙනවා. මේ ලණු දෙක එකට ගැට ගහන ලණුවක් වෙනම තියෙනවා. මේ දෙන්න එකට බැඳිලා ඉන්නේ. මේ දෙන්න එකට බැඳලා තියෙන්නේ ඒ දෙන්න අතරේ බැඳපු ලණුවෙන් කියලා පෙන්නනවා. ඒ නිසා කළු ගොනා සුදු ගොනාගේ බැඳිලත් නැහැ. සුදු ගොනා කළු ගොනාගේ බැඳිලත් නැහැ. ඒ නිසා මේ දෙන්න දෙපැත්තට ලෙහලා අයින් කරන්න පුළුවන්කම තියෙන නිසා. මේ දෙන්න එකට බැඳිලා තියෙනවා නම් ලෙහන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ දෙන්න වෙන වෙනම. බැඳුම ලෙහෙනකොට දෙන්න නිකම්මයි ලෙහෙන්නේ. බැඳුමෙන් තමයි මේ දෙන්න එකට බැඳිලා ඉන්නේ කියලා හරි ලස්සන උදාහරණයක් වෙනවා. ඒ උදාහරණය මෙතෙන්ටත් අපිට ගත හැකි ඇහැ රූපෙත් එක්ක බැඳිලත් නැහැ. රූපේ ඇහත් එක්ක බැඳිලත් නැහැ. ඇහත් රූපයත් දෙකම බැඳිලා තියෙන්නේ තණ්හාවෙන් කියලා කියනවා. තණ්හා සංයෝජනයක් හැටියට පෙන්නනවනේ. අවිද්‍යාව නීවරණයක් හැටියට පෙන්නලා තණ්හාව සංයෝජනයක් හැටියට පෙන්නනවනේ. එහෙමනම් මේ ඇහත් රූපයත් කියන මේ දෙක එකට බඳින්නේ එහෙම නැත්නම් එකට බැඳුමක් ඇති කරන්නේ සංයෝජනයේ වෙන්නේ තණ්හාවෙන්. එහෙමනම් මේ ඇහැයි රූපයයි සංයෝජනයේ වෙන විදිහක් දකින්නට ඕනේ. ඒ සංයෝජනයේ ලිහිලා යන විදිහ දකින්නත් ඕනේ. ඒකයි ඇහැ දන්නවද? ඒ වගේම ඇහැට පේන රූපේ දන්නවද? ඒ විතරක් නෙමෙයි මේ සංයෝජනයේ දන්නවද? සංයෝජනයෙන් මිදෙන බව එහෙම නැතිනම් සංයෝජනේ දුරු වෙන හැටි දන්නවද කියලා මේ ධම්මානුපස්සනාවේදී ආයතන පරියාය තුළ අපිට මේ පජානාති කියන වචනේ මෙතන නුවණින් දැනගන්නවා කියන අර්ථය පැහැදිලි කරන්න. චක්කුංච පජානාති කියලා ඇහැ පිළිබඳව ඇහැ කියලා කියන්නේ මෙතනද ප්‍රසාද මට්ටම. ප්‍රසාදයේ දකින්න කියලා කියනවා. මේ විදිහට අහලා දැනගත්ත කෙනා මේ අර්ථය පිහිටලා ඒක දකින්න මට්ටමට කටයුතු කරන්න ඕන. එහෙමනම් අපිට මේ පිළිබඳව ඉස්සලා අහලා දැනගෙන හොඳට ඒකේ දක්ෂයෙක් වෙන්නට ඕනේ ඒ කියන අර්ථය තුල. එතකොට
ඇහැ කියලා කියන්නේ චක්කු ප්‍රසාදය කියලා කියන්නේ සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූපයක්. හැබැයි මේ උපාදාය රූපය අනිදස්සනයි. හැබැයි සප්පටිගයි. ඒ වගේම වර්ණ රූපය කියලා කියන්නේ හැට පේන රූපය කියලා කියන්නේ සනිදස්සන සප්පටිග වෙච්ච සතර මහා ධාතුවෙන් උපන්න උපාදාය රූපයක්. මේ සතර මහා ධාතුවෙන් උපන්නා උපාදාය රූපයක් තවත් උපාදාය රූපයකට නැඹුරු වෙනකොට ඇහැ කියලා කියන්නේත් උපාදාය රූපයක්, රූපය කියලා කියන්නේත් උපාදාය රූපයක්. මේ රූපෙට නැඹුරු වෙනකොට නිකම්ම ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නාම ධර්ම ටිකක් යොමු වෙන්නට ඕන. ඒ නාම ධර්ම ටික යොමු වුණාම මේ දෙක එකට බැඳලා පෙනුන දේම තියෙනවා, තියෙන දේම පෙනුණා කියන තැනකින් පෙනීම සහ ඇති බව කියන මෙතන රූපයයි ඇහැයි දෙකම එක තැනකින් ගැට ගහලා ගන්නවා, එක සිද්ධියකින් එක තැනකින් ඔසවලා ගන්නවා. ඒ තමයි තණ්හාව කියන සංයෝජනය නිසා. අපි මේක ආයතන ක්‍රමයේ තුල ආයතන ක්‍රියාවලිය පැහැදිලි කර ගන්නකොට අර්ථය කොහොමද ගන්නෙ කියලා ටිකක් විමසලා ගමු. එතනදී ආයතනයක් කියලා කියන්නේ ආයතන කෘත්‍ය මේ චක්ක ආයතනයේ කෘත්‍ය මොන වගේ කෘත්‍යයක්ද කියන එක. මේ ප්‍රසාද මට්ටමේ තියෙන කෘත්‍ය මොකක්ද කියන එක. උපාදාය මට්ටමේ තියෙන වර්ණ රූපයත් මෙතෙන්ට ගෙන්න ගන්නවා. ඒ වගේම එතෙන්ට යොමු කරන නාම ධර්මයක් එතෙන්ට ගෙන්න ගන්නවා. චක්කු විඥානය කියන්නේ එතෙන්ට යොමු කරන නාම ධර්ම ටික. එහෙම නැතිනම් නාමය. ඒ වගේම එතෙන්ට වර්ණ රූපය කියලා කියන්නේ මෙතෙන්ට වැටෙන ඡායා රූපය. එහෙම නැතිනම් වර්ණ සටහන. ප්‍රසාද මට්ටමට මේ දෙන්නම ගෙන්න ගත්තම මේ දෙන්න එකට මුණ ගස්සනවා. මුණ ගස්සලා තියෙන්නේ නාම ධර්මයයි රූප ධර්මයයි. නාම ධර්මයයි රූප ධර්මයයි දෙක එකට මුණ ගැහුනහම තමයි ආයතනෙ උපදින්නේ. ආයතන කෘත්‍ය උපදින්නේ. ආයතන කෘත්‍ය තමයි මේ කරලා තියෙන්නේ. ඒකයි නාම රූප පත්‍ය සලආයතන කියලා. නාම රූපය නිසායි ආයතන ටික උපදින්නේ. මේ ආයතනේ හැදිච්ච ගමන්ම ස්පර්ශය ඇති වෙලා වේදනා සංඥා කියන කාරණා ටිකකට නාම ධර්ම ටික උපදිනවා. මනසට අවශ්‍ය කරන පණිවිඩය යනවා. මොක තමයි මේ ආයතනීය ක්‍රියාවලිය. බැහැරින් කෙනෙක් ගෙන්න ගන්නවා, ඇතුළේ කෙනෙකුත් යොමු කරනවා, මේ දෙන්න එකට මුණ ගස්සනවා. මොකද නැත්තම් කොයිම වෙලාවකවත් රූපය ඇතුලේ නාම ධර්ම දකින්නත් එපා, නාමය ඇතුලේ රූප ධර්ම දකින්නත් එපා. මොකද ඒකයි නාමය සහ රූපය කියලා දෙපැත්තකට ධර්මතා දෙකක් විග්‍රහ කරන්න පැහැදිලි කරන්න. හැබැයි අපිට නාම රූප කියන වචනේ එකට ගැට ගහලා හම්බ වෙන්නේ මේ දෙන්න එකට මුණ ගස්සන තැන නිසායි. ඒ අර්ථයෙන් තේරුම් ගන්නට උත්සාහවත් වෙන්න. එතකොට මේ ඇහි කෘත්‍ය තමයි චක්ක ආයතනයේ කෘත්‍ය තමයි වර්ණ රූපයත් නාම ධර්මයක් දෙක එකට මුණ ගස්සපු එක. දෙන්න එකට හම්බ වෙච්ච එක. මේ හම්බ වෙන්න හදාගත්තා වූ ආයතන එහෙම නැතිනම් මධ්‍යස්ථානය තමයි ඇහැ කියලා කියන්නේ. මේකත් හදන්නේ කර්මානුරූපව. අවිද්‍යාවෙන්, කර්මයෙන්, තණ්හාවෙන් තමයි නිර්මාණය කරන්නේ. ඒකට අනුග්‍රහය දක්වනවා කබලින්කාර ආහාරය. මේ විදිහට අනිදස්සන සප්පටික චක්කු ප්‍රසාදයට සනිදස්සන සප්පටික වර්ණ සටහනක් හම්බ වුණාම මෙන්න මේ සිද්ධියේ ඇත්ත නොදන්නකම යෙදුනහම අන්න තණ්හාවක් ඇති වෙනවා. දැන් තණ්හාව නිසා මේ දෙන්න එකට ගැට ගහලා පෙනිච්ච දෙයි තියෙන දෙයි දෙකම එකක් කියන තැනකින්. එහෙම නැත්නම් ඇහැට හම්බ වෙච්ච දෙයමයි අරෙහි තියෙන්නේ කියලා මේ දෙන්න එකට බඳිනවා, ගැට ගන්නවා. ඇහත් රූපයත් එකට ගැට ගහපුවාම ආධ්‍යාත්මික ආයතනයයි බාහිර ආයතනයයි දෙක එකට ගැට ගහලා අරගෙන තියෙනවා. ගැට ගහලා ගත්තාම ආධ්‍යාත්මික බාහිර කියලා දෙකක් මෙයාට පේන්නේ නැහැ. ආධ්‍යාත්මික බාහිර කියන තැනකින් නෙමෙයි මෙයාට කෙලින්ම බාහිරයටම ගිහිල්ලා මේ කෙනාගේ ජීවිතේ බහැර රූපයටම නැඹුරු වෙලා, බහැර රූපේම ඇත්ත වෙලා, බහැර රූපේම ජීවිතේ වෙලා. රූපේ ඊට පස්සේ කාමයේ මට්ටමට එනවා. තණ්හාව නිසා ඒ තණ්හාව නිසා කාමයේ මට්ටමට ආපුවාම බහැර රූපේ රූපයක් විදිහට නෙමෙයි කාම වස්තුවක් විදිහටම ජීවිතේ ගැට ගැහිලා තියෙනවා. ඔන්න ඔය විදිහටයි මේ ආයතනයකින් සංයෝජනයක් එහෙම නැත්නම් බැඳීමක් ඇති වෙන්නේ. තණ්හාව කියන සංයෝජනයෙන් බැඳෙන්නේ. මේ ඇහැ වෙනම රූපේ වෙනම මේ ඇහත් රූපයක් දෙන්න එකට එකතු වෙනවා කියන සිද්ධිය මොකද්ද?
මේ ආයතන කෘත්‍ය මොකක්ද කියලා ආයතනේ දන්නවා නම් ඒ කියන ආයතන කෘත්‍ය දැනගත්තා නම් එතෙන්ට නුවණ තිබ්බනම් ඇත්ත ඇති හැටියට දකිනකොට ඒ කෙරෙහි තණ්හා සංයෝජනයක් දෙන්නේ නැහැ. තණ්හා සංයෝජනේ නොයදෙනකොට මේ ඇහැ රූපෙට බැඳෙන්නෙත් නැහැ. රූපය ඇහැට බැඳෙන්නෙත් නැහැ. ඇහැ වෙනමත් රූපය වෙනමත් කියන මේ ආයතන කෘත්‍ය වෙනම දකිනවා. ධර්මතා ටික වෙන වෙනම දකිනවා. මේ විදිහට හඳුනා ගන්නකොට මේ කෙනාගේ මානසික මට්ටමේ තුල තණ්හාවට ඉඩක් නැතුව යනවා. ඇත්ත දැක්කහම තණ්හාවට ඉඩක් නැතුව යනවා. තණ්හා නිරෝධයකටපත් වෙනවා. මෙන්න මේක සාක්ෂාත් කරන්නයි අවශ්‍ය වෙන්නේ කියලා ධර්මතා න්‍යායක් දකිනවා. මේ ධර්මතා ටිකක් තියෙන්නේ. මේ ඇහැ කියන්නේ ආයතනයක්, ඇහැට පෙනිච්ච රූපය කියන්නේ ආයතනයක්. එහෙමනම් ඒක මෙතනත් එහෙමයි බහැරත් එහෙමයි කියලා මේ ආධ්‍යාත්මික බාහිර වශයෙන් දකිමින් මේ කෙනාගේ හොඳට නුවණ මොහු කරා යනවා. සත්ව පුද්ගල සංඥාවක් තිබුණා නම් මේ ආයතනය මුල් කරගෙන ඒ සත්ව පුද්ගල සංඥාව වැරදි විදිහට දැකපු දැක්ම දුරු වෙලා යනවා. ඇත්ත ඇති හැටියට දකින්නකොට. ඔය කතා කළේ චක්කායතනයේ පිළිබඳවයි. නමුත් ඊටු ටික මම ඉක්මනින් කියන්නම්. එතනදී පෙන්නනවා සෝතායතනයේ විදිහට ගත්තාම කනත් ශබ්දයක් ගත්තාම මේ දෙන්නම සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූපයක්. ඒ විතරක් නෙමෙයි අනිදස්සන සප්පටිගයි. අනිදස්සනයි කියන්නේ දකින්න බෑ. සද්ද කවදාක්වත් දකින්න බෑ. කන කවදාක්වත් දකින්න බෑ. ඒ වගේම නහය, ගඳ සුවඳ. මේ දෙකම සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූපයක්. කවදාක්වත් දකින්න බැහැ නිසා අනිදස්සනයි කියන්නේ. හැබැයි සප්පටිගයි. ස්පර්ශයට හිත ස්පර්ශ වෙන්න පුළුවන්. ගැටෙන්න පුළුවන්, ගැටෙනවා. ඊළඟට දිවත් රසත්. දිව සහ රස දෙකම සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූපයක්. නමුත් මේ උපාදාය රූපය අනිදස්සනයි. අනිදස්සනයි කියලා කියන්නේ දකින්න නිදර්ශන දෙන්න බෑ. හැබැයි සප්පටිගයි. ස්පර්ශ වෙනවා. ඊළඟට කයත් පොට්ටබ්බයක්. මෙතනදී කය සතර මහා ධාතු නිසා උපන්න උපාදාය රූපයක්. පොට්ටබ්බය පෙන්වන්නේ නැහැ උපාදාය රූපයක් විදිහට. පොට්ටබ්බේ කෙලින්ම පෙන්වන්නේ සතර මහා ධාතු හැටියට. මොකද මේ කයේ ඍජුවම පඨවි ධාතුව ගැටෙනවා. ඒ නිසා එතන පෙන්වන්නේ නැහැ උපාදාය රූපය. එතන පෙන්වන්නේ සතර මහා ධාතුව හැටියට. සතර මහා ධාතුව හැබැයි අනිදස්සනයි සප්පටිකයි. නිදර්ශනයක් දෙන්න බෑ. හැබැයි සප්පටිකයි කියලා පෙන්නනවා. ඊළඟට මන ආයතනේ ධම්ම ආයතනේ කියන මේ දෙක දකින්න එපා සතර මහා ධාතුව නිසා හටගත්ත කියලා. එතනදී පෙන්වන්නේ නාම ධර්ම නිසා හට ගන්නවා කියන තැන. එහෙම නැතිනම් ස්පර්ශ වේදනා සංඥා ආදී මේ විදිහට ධර්මතා ටික නිසා මන ආයතනයක් ධම්ම ආයතනයක් පෙන්වනවා. එතනදී අනිදස්සනයි හැබැයි සප්පටිකයි. දකින්න බෑ මේක. හැබැයි ස්පර්ශ වෙනවා කියලා මෙතනදිත් පෙන්වනවා. මෙතනදී විශේෂත්වය වෙන්නේ මේ සියලුම ධර්මතා ටික දකින්න බැරි වුණාට නුවණින් අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. යම් දවසක දකින්න බැරි වුණත් නුවණින් අවබෝධ කරගැනීමේ හැකියාව මේ ධර්මතාව තුළ තියෙනවා. අපි නිකන් උදාහරණයකට හිතමු වයර් එකක කරන්ට් එකක් යනවායි කියලා. කම්බියක කරන්ට් එකක් ගමන් කරනවා, විද්‍යුතයක් ගමන් කරනවායි කියලා. කවදාකවත් මේ විද්‍යුතය අපිට නිකන් කම්බිය දැක්කට මේ කම්බියේ විද්‍යුතයක් තියෙනවා කියලා දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට යම් යම් ක්‍රමවේදයක් අනුගමනය කරලා ඒ තුල යම් පරිපත එහෙම නැතිනම් යම් ලයිට් එකක් වෙන්න පුළුවන්, ෆෑන් එකක් වෙන්න පුළුවන්, යම් උපකරණයක් සකස් කරලා හයි කරලා ඒක ක්‍රියාත්මක වෙනකොට අපි දැනගන්නවා මෙතන මේ විදිහේ ක්‍රියාත්මක වීමක් වෙන්න නම් විදුලිය කියන ශක්තිය මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා කියන එක නුවණකටයි අඳුන ගන්න පුළුවන්කම තියෙනවා. ඒක දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ කනට සද්දයක් ඇහෙනකොට ඒ ඇහෙන සද්දේ අඳුන ගන්න පුළුවන් නුවණින්. හැබැයි සද්දේ නුවණින් අඳුනගත්තට ඒ සද්දේ කවදාක්වත් දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. දකින්න කියන එකෙන් අදහස් කරන්නේ මේ නිදර්ශනයක් දෙන්න. එහෙම නැත්නම් ඇහැට දකින්න පුළුවන්කමක් හම්බ වෙන්නේ නැහැ. සද්දේ කවදාක්වත් ඇහෙන් දකින්න බෑ. ගන්ධය ඇහෙන් දකින්න බෑ. රසය ඇහෙන් දකින්න බෑ. ස්පර්ශය ඇහෙන් දකින්න බෑ. ඒ විතරක් නෙමෙයි ඇහැ ඇහැට දකින්න බෑ. කන ඇහැට දකින්න බෑ. නහය ඇහැට දකින්න බෑ. දිව ඇහැට දකින්න බෑ. කය ඇහැට දකින්න බෑ. මනස ධම්මාරම්මන ඇහෙන් දකින්න බෑ. එහෙමනම් අපි ඇහෙන් යම් තාක් දැකලා තියෙනවා නම් පේනවා නම් ඒ පෙනිලා තියෙන යම් තාක්ද ඒ සියලුම දේවල් ටික
වර්ණ රූපේ හැටියට අඳුන ගන්නට වෙනවා. මොකද ඇහැට පෙනිලා තියෙන්නේ එකම දේ වර්ණ රූපේ විතරයි. මේ පෙනිච්ච වර්ණ රූපේ ඇතුලේ අපි නිමිති අරගෙන තියෙනවා මේකට තමයි ඇහැ කියන්නේ. මේකට තමයි කන කියන්නේ. මේකට තමයි නහය කියන්නේ. මේකට තමයි දිව කියන්නේ. මේකට තමයි කය කියන්නේ කියලා මේ ඇහැ කන නහය දිව ශරීරය ඇහැට පෙනුන වර්ණ රූපය ඇතුලේ අපි නිමිති හදාගෙන බලලා තියෙනවා. මෙන්න මේ යථාර්ථය අපිට පැහැදිලි කරනකොට අපිට නුවණක් උපදිනවා. එහෙනම් ඇහැ කියන්නේ කවදාක්වත් දකින්න පුළුවන් එකක් නෙමෙයි. දකින්න පුළුවන් සිද්ධියක් නෙමෙයි. එහෙනම් ඇහැට පේන රූපයක් තමයි අපි මේ ඇහැ කියලා අරගෙන තියෙන්නේ. නිමිත්තක් හිටලා තියෙන්නේ අපි අරගෙන තියෙන්නේ. බැඳිලා තියෙන්නේ. මොකද ඇත්ත දැක්කේ නැති හින්දා සංයෝජන වෙලා බැඳිලා තියෙනවා. පෙනිච්ච දේ ඇහැමයි කියලා දැකලා අපි ඒකට බැඳිලා තියෙනවා. ඇහිච්ච දේ කනමයි කියන තැනකින් එහෙම නැත්නම් සද්දේ බලන්න යනවා, කන බලන්න යනවා, එහෙම නැත්නම් නහය, දිව, ශරීරය කියන මේ ධර්මතා ටික මේ හැම එකක්ම මේ කතා කරන්නේ ප්‍රසාද මට්ටම. චක්කු ප්‍රසාදේ එහෙම නැත්නම් ඇහැ කියලා කියන්නේ ප්‍රසාද මට්ටම. මසස නෙමෙයි. ඒ කියන්නේ මේ මස් ගොඩ නෙමෙයි. මේ මස් ගොඩ කියලා අපි කතා කරන්නේ සතර මහා ධාතුයෙන් උපන් උපාදාය රූපය අපිට පේන්නේ. මෙන්න මේ තැනට නුවණක් අපේ ඇති කරගන්නට අවශ්‍ය කරනවා. ඉතින් හැම වෙලෙම ආයතන කෘත්‍ය පැහැදිලි කරගන්න නාම ධර්ම ටිකට සහ රූප ධර්ම ටිකට එකට මුණ ගැහෙන්න හදපු මධ්‍යස්ථානය. මෙතන සෙන්ටර් එක තමයි මේ ප්‍රසාදය කියලා කියන්නේ. ඒක චක්කු ප්‍රසාදය වෙන්න පුළුවන්, සෝත ප්‍රසාදය වෙන්න පුළුවන්, ගාන ජීව කාය ප්‍රේම කියන ඕනම පංචායතනයක තියෙන ප්‍රසාද ටික හැම වෙලෙම උත්සාහවත් කරලා තියෙන්නේ රූපයට, එහෙම නැතිනම් රූප ධර්මයට, එහෙම නැතිනම් සද්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට කියන මේ සතර මහා ධාතුව සහ සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපයට නාම ධර්මයට අභිමුඛ කරනවා. එහෙම නැත්නම් නාම ධර්මයට මුණ ගැස්සන්නේ මෙන්න මේ ආයතන කෘත්‍යය. එතකොට අපි මේ ආයතනය ගැනනේ කතා කරන්නේ. සලායතනය ගැන මේ දේශනාවේදී අපි පැහැදිලි කරන්නේ. මෙන්න මේ අර්ථය හොඳට අපේ හිතේ ඇතුළත් කරගන්නට අවශ්‍යයි. මේ කියලා කියන්නේ මෙන්න මෙහෙම ධර්මතාවයක් කියන එක තේරුම් ගන්නට උත්සාහවත් වෙන්නට ඕන. ඉතින් මම හිතනවා අද දවසේ මේ ආයතනයන් පිළිබඳව පැහැදිලි කරපු දහම් කරුණු ටික ඔබට පැහැදිලි ඇති කියලා තවදුරටත් මේකේ ගැඹුරු අර්ථයක් තිබෙනවා. ගැඹුරු අර්ථය කියලා කියන්නේ මේක තවත් අපි ගවේෂණය කරනකොට අපිට හොඳටම තේරෙනවා මේ ටිකේ නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නැති වෙනවා කියන යථාර්ථ සිද්ධිය මොකක්ද කියන එක. මොකද ඇහත් රූපයක් කියන දෙන්නා නිකන් දෙන්නට තනියම වැඩ කරන්න බෑ. මේකට නාම ධර්ම එකතු වෙන්නට ඕනේ. ඒකට තමයි අපි චක්කු විඥානය කියලා කියන්නේ. මේ තුන් දෙනාම එකතු වුණාම තමයි ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ තින්න සංගතිපස්සෝ කියලා. ස්පර්ශය හටගන්නේ. එතකොට මේ ක්‍රියාවලියේදී ඇහත් රූපය චක්කු විඥානයත් කියන මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හෝ හම්බ නොවුනේ නම් එක්කෙනෙක් හෝ මුණ ගැහුනේ නැතිනම් නාම ධර්මයක් රූප ධර්මයක් කියන මේ දෙන්නාකින් එක්කෙනෙක් හරි හම්බ නොවුනේ නම් එතන ඒ ගනුදෙනුවක් වෙන්නේ නැහැ. එතන ස්පර්ශයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආයතනය හටගත්තා කියලා පණවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකම වෙලාවට ආයතන දෙකක් මුණ ගැහෙන්නේ නැහැමයි. කොයිම වෙලාවකවත් පේන එකයි ඇහෙන එකයි දෙකම එකපාර වෙන්නේ නැහැ. පේන වෙලාවට ඇහෙන එක නැහැ. ඉපදිලා නැහැමමයි. ඇහෙන වෙලාවට පේන එක නිරුද්ධ වෙලාමයි. ඇහෙන ගමන් පේනවා කියලා කිව්වොත් ඒක ධර්මානුකූල නැහැ. අපිට නුවණට එහෙම ධර්මානුකූල නැහැ. නමුත් අපේ මට්ටමට අපිට දෙන්න පුළුවන්. ඇයි මේ ඇහෙන ගමම පේනවන්නේ? මේ පේනවා ඇහෙනවා කියන දෙකම අපි එකට කරනවා. නෑ කොයිම වෙලාවකවත් මේ ආයතන දෙකකට එකපාර නැගී හිටින්න බෑ. ඒ තරම් වේගෙන් මේ ආයතනවල ගනුදෙනුවක් සිද්ධ වෙනවා. එච්චරකට වේගවත් මේ ආයතනවල ආයතන කෘත්‍ය. ඒකත් පැහැදිලි කරමින් ආයතනයන් පිළිබඳව මේ විදිහට හේතු නිසා හටගන්න හැටි හේතු නැති වෙනකොට නැති වෙන හැටි දකින්න අපි අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් තමයි හටගන්නේ. අවිද්‍යා කර්ම තණ්හා කියන ධර්මතා ටික දුරු වුනහම ආයතනයේ ලෙහිලා යනවා. ආහාර ප්‍රත්‍යයෙන් මේ උත්පත්ති ආයතනයේ පවත්වගෙන ගිහිල්ලා ඒකද අවසානයේදී ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරුණුවම් පාන දවසට ඉතුරු නැතුවම නැති වෙලා යනවා. පේනවා ඇහෙනවා කියන සිද්ධි ටික වේවි. හැබැයි මේ පේනවා ඇහෙනවා කියන සිද්ධි ටිකට සංයෝජනේ දුරු වෙලා තණ්හාව දුරු වෙලා නිසා
කොයිම වෙලාවකවත් ඇහැ රූපෙත් එක්කවත් රූපේ ඇහත් එක්කවත් කන සද්දෙත් එක්කවත් සද්දේ කනත් එක්කවත් කියන මේ දෙක බැඳෙන්නේ නැහැ. මේ දෙක දෙකක් හැටියටම හඳුනා ගන්නවා. එදාට ඒ කෙනාට මේ ආයතන ටික ලෙහෙනවා, ආයතනයන් පිළිබඳව නුවණක් උපදිනවා. ඉතින් මෙන්න මේ අවබෝධය සඳහා මේ දේශනාව මේ හැම දෙනාගේම ජීවිතවලට හේතු වාසනා වේවා, උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධම්මානුපස්සනාවට නියමිත ආයතන පරයය මෙතකින් සමාප්ත කරනවා. අහලා දැනගත යුතු යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ අවස්ථාව ගන්නකම් මීට කලින් අහපු ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුවට මම පිළිතුරක් ලබා දෙන්නම්. ඒ අවස්ථාවෙන් පස්සේ ඔබට තවදුරටත් ගැටලු තිබෙනවා නම් ඒ ගැටලු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මට යොමු කරන්නට යෙදුන ප්‍රසන්ත මහත්මයා එක් මහත්මයා කෙනෙක් මේ සතිපට්ඨානයේ පිළිබඳව එක ප්‍රශ්නයක් අහලා තිබුණා කියන එකෙන් මම මේ ප්‍රශ්නේ හොඳට බැලුවා. එතනදී එතුමා ප්‍රායෝගික කාරණාවක් ප්‍රශ්නයේ විදිහට ඉදිරිපත් කරනවා. ඒ තමයි මේ සති නිමිත්ත පිළිබඳව එහෙම නැතිනම් සිහිය කියන කාරණාව මේ සතර සතිපට්ඨානයේ තුල සති නිමිත්ත සහ කායානු වේදනානු චිත්තානු ධම්මානු කියන අනුපස්සනා කියන කාරණා ටික මම මුල්ම දේශනාවලදී ටිකක් වැඩිපුර අරගෙන කාලය අරගෙන පැහැදිලි කරා විස්තර කරන්නට යෙදුණා. නමුත් තාමත් ඒ පිළිබඳව යම් කෙනෙකුට අලුතෙන් සම්බන්ධ වෙච්ච හෝ යම් කෙනෙකුට ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලුවත් निराකරණය වීම සඳහා නැවත මම මේ ටික කරුණු කාරණා ගොඩාක් පැහැදිලි කරලා තියෙන නිසා දැන් හරි ලේසි මට මේක පැහැදිලි කරන්නට. කොයිම වෙලාවකවත් ගන්න එපා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අවස්ථා හතරේ සිහිය පිහිටවන්න කියලා පෙන්වුවේ නැහැ. මොකද මේ එකම කමඨහනකවත් සිහිය පිහිටවන්න කියලා පෙන්වුවේ නැහැ. මොකද සිහිය පිහිටනවට කියලා කියන්නේ සතින් උපට්ඨපෙත්තා. සිහිය පිහිටා සිටින්න කියන එක. දීගං වා අසසන්තෝ දීගං අසසාමීති අජානාති කියලා පෙන්වුවා මිසක දීගං වා අසසන්තෝ දීගං අසසාමීති සතින් උපට්ඨපෙත්තා කියලා අපිට පෙන්වන්නේ නැහැ. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති කියලා පෙන්වනවා මිසක ගච්ඡන්තෝ වා ගච්ඡාමීති සතින් උපට්ඨපෙත්තා කියලා පෙන්වන්නේ නැහැ. ඊළඟට සුඛ සහගත එහෙම නැතිනම් උපේක්ඛා සහගත එහෙම නැතිනම් දුක් සහගත වේදනාව පිළිබඳව කතා කරනකොට මේකද පජානාති කියන තැනකින් පෙන්නනවා මිසක් එතනදී සතින් උපට්ඨපෙත්තා කියලා පෙන්වන්නේ නැහැ. සරාගං චිත්තං ච පජානාති කියලා පෙන්වන්නේ. රාගසහිත සිතක් නම් රාගසහිත සිතක් කියලා හඳුනන්න නුවණින් හඳුනන්න කියලා පෙන්වන්නේ. රාගසහිත සිතක් නම් රාගසහිත සිතක් කියන තැන එතන සතින් උපට්ඨපෙත්තා කියලා පෙන්වන්නේ නැහැ. එතන සිහිය පිටවන්නේ කියලා පෙන්වන්නේ නැහැ. ඒ වගේ දැන් අපි මේ ධම්මානුපස්සනාවේදී ගත්තත් අපි කතා කළා නීවරණයන් පිළිබඳව එහෙම නැත්නම් ස්කන්ධ පිළිබඳව අද ආයතන පිළිබඳව මේ එකම පරයයකවත් එකම දහම් විග්‍රහයකවත් සතින් උපට්ඨපෙත්තා කියලා පෙන්වන්නේ නැහැ. සිහිය පිටව ගන්න කියලා පෙන්වන්නේ නැහැ. එතකොට එහෙමනම් කෙනෙකුට ප්‍රශ්නයක්. ඇයි මේ සතර සතිපට්ඨානය කියන්නේ? මේ හතර ධර්මතාවයොම සිහිය පිහිටුවා ගැනීමට උපකාරක ධර්මතා විදිහටයි පෙන්වන්නේ. සිහියට උපකාරක ධර්මයයි හැටියට. ඒක පැහැදිලිව පෙන්නනවා පටිසම්භිදා මග්ගේ සතර සතිපට්ඨාන කතා කියන කොටසෙදී කායානුපස්සනාව උපට්ඨානයක් වෙනවා. කායානුපස්සනාව සතිය නෙමෙයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ කායානුපස්සනාවෙන් කරලා තියෙන්නේ සිහිය කියන එක නෙමෙයි සිහියට උපස්ථානයක් කරලා උපට්ඨානයි කියලා කියන්නේ උදව්වක් කරලා තියෙනවා. සිහියේ පිහිටීමට උදව්වක් උපකාරයක් කරලා තියෙනවා කායානුපස්සනාව. හැබැයි කායානුපස්සනාව කියන්නේ සිහිය පිහිටවන එක නෙමෙයි. සිහිය පිහිටවන්න අනුග්‍රහයක් උපට්ඨානයක් කරලා තියෙන උදව්වක් කරලා තියෙනවා. ඊළඟට වේදනානුපස්සනාව කියලා කියන්නේ සිහිය පිහිටීම නෙමෙයි සිහිය පිහිටන්න කරන උපට්ඨානයක් කියලා කියනවා. ඊළඟට වේදනානුපස්සනාවත් එහෙමයි, චිත්තානුපස්සනාවත් එහෙමයි, ධම්මානුපස්සනාවත් එහෙමයි. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර වෙන වෙනම පෙන්නනවා. මේ හතරම එකක්වත් සිහිය පිහිටීම නෙමෙයි.
සිහිය පිහිටීම සඳහා උපට්ඨානයි කියලා පෙන්වනවා. උපට්ඨානයි කියලා කියන්නේ ඒකට උදව් කරනවා, උපකාර කරනවා කියන අදහසෙන්. අනුග්‍රහයක් දක්වනවා කියන අදහසෙන්. එතකොට සති උපට්ඨානද වෙනවා, සති සිහියද වෙනවා කියලා පෙන්වනවා. එතකොට සිහිය පිහිටා ගැනීමට උපට්ඨානියකුත් වෙලා. ඒ කියන්නේ සති නිමිත්ත සිහිය පිහිටවා ගන්න උපට්ඨානයකුත් වෙලා. ඒකම සිහිය පිහිටීමකුත් වෙලා. සිහිය සිහියට උපට්ඨානයි, සිහිය සිහියට සතියමත් වෙනවා කියලා පෙන්නනවා. පටිසම්භිදා මග්ගේ සතර සතිපට්ඨාන කතාවල මේක පැහැදිලිවම පෙන්වන කාරණයක්. ඒ නිසා අපි වරදවා ගන්න එපා. කායානුපස්සනාව කියලා කියන්නේ කයට සිහිය පිහිටවන්න. වේදනානුපස්සනාව කියලා කියන්නේ වේදනාවට සිහිය පිහිටවන්න. චිත්තානුපස්සනාව කියලා කියන්නේ හිතට සිහිය පිහිටවන්න. ධම්මානුපස්සනාව කියලා කියන්නේ ධර්ම කරුණ වලට සිහිය පිහිටවන්න කියලා ගත්තොත් මේ කියන අර්ථෙත් එක්ක සැසඳෙන්නේ නැහැ. පටිසම්භිදා මග්ගේ මේ අර්ථ විග්‍රහයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ මේ සතර සතිපට්ඨානයෙන් කරන්නේ සිහිය පිහිටුවා ගැනීම සඳහා උපට්ඨානයක් කරන එක. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන සුවිශේෂී කාරණය. සිහිය පිහිටුවා ගත්තට පස්සේ සිහිය විසින් සමාධියට උපකාර කරනවා. ඒ උපකාරය සමාධිය ඇති කරනවා. ඒ සමාධිය විසින් නැවත මේ කියන පරිසරයේ ජීවත් වෙනකොට එහෙම නැත්නම් සතර සතිපට්ඨානයෙන් ජීවත් වෙනකොට අර අහලා දැනගත්ත නුවණ වැඩෙන්න හේතු වෙන කාරණා ටිකට සිහිය පිහිටවනකොට සමාධිය සකස් කරනකොට නීවරණ ටික අයින් වෙලා ඇත්ත දකින්න පුළුවන් හැකියාව ඒ තුළ ගොඩ නැගෙනවා. සමාධිය සකස් වුණාමයි ඇත්ත දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මෙතෙන්ට යන්නේ අශෘතවත් පෘථග්ජනයා නෙමෙයි, ශ්‍රුතවත් ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේගෙන් දර්ශනීය පිළිබඳ වූ පණිවිඩේ අහලා දැනගත්ත කෙනයි මේ ප්‍රතිපදාව පූර්ණේ කරන්න තියෙන්නේ. මොකද ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ නැහැ දර්ශනයක් නැතුව. ඒකයි ශාසනයේ තුන් ශාසනයක් කියලා කතා කරනකොට පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද කියලා පෙන්නනවා. පරියප්තිය කියලා කියන්නේ මේ දර්ශනය පිළිබඳව. පෙළ දහම අපිට හම්බ වෙන්නේ පරියප්තිය විදිහට. පරියප්තියෙන් පෙන්වන්නේ දර්ශනය ඉදිරිපත් කරලා. ඒ දර්ශනයට අනුව තමයි ප්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ. ප්‍රතිපත්තියෙන් පස්සේ තමයි ප්‍රතිවේදේ තියෙන්නේ. එහෙම නැතුව ප්‍රතිපත්ති පරියප්ති ප්‍රතිවේද කියලා පෙන්නලා නැහැ ශාසනය. මුලින්ම ප්‍රතිපත්තිය, ඊට පස්සේ පරියප්තිය, ඊට පස්සේ ප්‍රතිවේදී කියලා පෙන්වන්නේ නැහැ. එහෙමනම් මුලින්ම සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප කියන කාරණා දෙකෙන් අපි අහලා දැනගත්ත දර්ශනය තමයි ඒ දේ දකින්න තමයි අපි ප්‍රතිපදාව පූර්ණේ කරන්නේ. ඒ ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. දර්ශනය ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාවෙන් සීලේ සමාධිය කරන්න ඕනේ කොහොමද කියලා අහලා දැනගන්න විස්තරයයි ප්‍රඥා සීල සමාධි වෙන්නේ. ඒක දර්ශනීය පැත්තට අයිති කාරණයක්. ප්‍රතිපදාව පැත්තට අපිට අයිති වෙන්නේ ප්‍රඥාව අවසාන ඉලක්ක කරගෙන අහලා දැනගත්ත ප්‍රඥාව ඉලක්ක කරගෙන ඒ ප්‍රඥාවට අනුකූල වෙච්ච සීල සමාධිය දෙක වඩන්න ඕනේ කියන තැනකින් අපි සීල සමාධි දෙක පූර්ණේ කරන එකයි ප්‍රතිපදාව හැටියට පෙන්නන්නේ. එතකොට සතිපට්ඨාන භාවනාව ප්‍රතිපදාව වෙන්නේ නැහැ. ප්‍රතිපදාවකට ගමන් මගට අවශ්‍ය කරන මූලික වැඩපිළිවෙල. ඒ නිසා පෙන්වනවා పూర్ව භාග ප්‍රතිපදාව කියලා. ප්‍රතිපදාවට పూర్වයේ කළ යුතු කාරණේ. මේක කළාමයි ප්‍රතිපදාව වඩන්නට සුදුසු. සතිපට්ඨානයෙන් අවසාන ඉලක්කය පෙන්වන්නේ බොජ්ජංග ටික දක්වායි. අපිට ආනාපාන සති සූත්‍රය හොඳට අරගෙන බලන්න. ආනාපාන සති සූත්‍රය තුල හරි ලස්සනට පැහැදිලි කරනවා කායානුපස්සනාවට, වේදනානුපස්සනාවට, චිත්තානුපස්සනාවට, ධම්මානුපස්සනාවට මේ ආනාපානී කොටස් ටික වෙන් කරලා පෙන්නනවා. ඒ කොටස් ටික වෙන් කරලා පෙන්නලා මේ හැම කොටසකින්ම සතියට අනුග්‍රහය දක්වන්නේ. සිහිය පිහිටවා ගන්න. ඒ සිහිය පිහිටවා ගැනීම කොතෙක් දුරට සිහිය පිහිටවනවද කියලා කිව්වොත් සති සම්බොජ්ජංගේ දක්වා පෙන්නනවා. වැඩෙන්නේ සති සම්බොජ්ජංගේ අවසානයේ. මේ සිහිය පිහිටවා ගැනීමෙන් වැඩෙන්නේ සති සම්බොජ්ජංගය. යම් කෙනෙක් කායානුපස්සනාව හෝ වේවා, වේදනානුපස්සනාව හෝ වේවා, චිත්තානුපස්සනාව හෝ වේවා, ධම්මානුපස්සනාව හෝ වේවා, මේ කියන අනුපස්සනාවෙන් ඕනෑම අනුපස්සනාවකට අනුව සිහිය පිහිටුවගෙන කටයුතු කරනකොට ඒ කෙනාට වැඩෙනවා සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගේ වැඩිච්ච නිසා ඊළඟ බොජ්ජංග ධර්ම ටික වැඩිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදිනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයටපත් වුණාම තමයි ඊ කෙනා දිට්ඨි සම්පන්නෙක් බවට පත් වෙන්නේ. එතකොට
සෝහන් මාර්ගස්ථයක එහෙම නැත්නම් පලස්ථයක බවට පත් වෙනවා. ඒ කියන්නේ ආර්ය මාර්ගයට පිළිපන්න කෙනෙක් වෙනවා. අවමයෙන් සෝහන් මාර්ගයවත් ඉන්නවා කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ එතෙන්ටපත් වුණා. එතකොට එතනදී කාරණා ටික පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා නම් අපිට ඒ කියන අර්ථය තේරුම් ගන්න වෙනවා. මෙන්න මේ කියන අර්ථයට පැහැදිලි කරගන්න. එතකොට නවකයා ඊළඟට සේක පුද්ගලයා ඊළඟට අසේක පුද්ගලයා කියන මේ පුද්ගලයෝ තුන් දෙනා පිළිබඳව සාල සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. සේක එහෙම නැත්නම් නවක පුද්ගලයා කරන්නේ යථාභූත ඥානය දැනගන්න. ඒක ඇත්ත ඇති හැටියට කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. ඒ දැනගත්ත දේ පරිඤ්ඤය වෙනවා. පරිඤ්ඤය කියලා කියන්නේ මනා නුවණින් දැනගන්නවා. ඒ කියන්නේ නුවණ තව දුරටත් මෙහෙवला ඒ මෙහෙවපු නුවණට හොඳට මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඒකට කියනවා පරිඤ්ඤයයි කියලා. ඒ කියන්නේ සේක පුද්ගලයා පරිඤ්ඤය පුද්ගලයෙක් බවට පත් වෙනවා. සේක කියලා කියන්නේ සෝහන් මාර්ගයේ ඉඳන් අරිහත් මාර්ගයේ දක්වා ඉන්න ආර්යයන් වහන්සේලා 7 දෙනා. මාර්ග 4ක් ඵල 3ක්. සේක පුද්ගලයා හැටියට සැලකනවා. මේ විදිහට පරිඤ්ඤය වෙමින් උඩට යනකොට යම් තැනක් එනවා. එතනදී මේ ඇත්ත ඇති හැටියට දැකලා එයින් මිදිලා වාසය කරන්නට පුළුවන්කම ලැබෙනවා. විසංයුක්ත වෙනවා. සංයුක්ත නැහැ විසංයුක්තයි. බැඳෙන්නේ නැහැ. එයින් මිදිලා වාසය කරනවා. එයින් මිදිලා වාසය කරන තැනට කියනවා අසේකයි කියලා. දැන් හික්මිලා ඉවරයි කියනවා. එතනට කතා කරනවා අරියත් එහෙම නැත්නම් රහත් භාවයට පත් වුණා කියලා. ඉතින් ඒ නිසා මෙතනදී මේ අහපු ප්‍රශ්නේ මම දැන් පැහැදිලි කරන්නම්. අහලා තිබුණ ප්‍රශ්නේ තමයි මේ අර්ථ ටික පැහැදිලි වෙනකොට අපිට මේ කියන අර්ථය එතෙන්ට අවශ්‍ය නිසායි මම මේ ටික මතක් කළේ. සති නිමිත්තේ ඉඳගෙන අපිට අනිත් වැඩ කටයුතු කරනකොට යම් අපහසුතාවයන් දැනෙනවා. එහෙම නැත්නම් ඒවා හරියට කරන්න බැරි වෙනවා කියන තැනකින් අහලා තිබුණ ගැටලුවක් මට මතකයේ තිබෙන්නේ. අර පොතක් කියවනකොට එහෙම ඒ වගේ දෙයක් කරනකොට සති නිමිත්තේ ඉඳගෙන කොහොමද කරන්නේ? ඒක ප්‍රායෝගික නෑ නේද කියන කාරණා. අවමයෙන් සම්මා සතිය තියා එහෙම නැතිනම් පංච නීවරණ දුරු වෙන සාමාන්‍ය මට්ටමේ සිහියකවත් ඉඳගෙන මේ දේ කරන්න බෑ නේද කියන අර්ථය ඇතුව වගේ ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරලා තිබුණා. ඒක මම හිතන්නේ පොදු ප්‍රශ්න වෙන්න ඇති. ඇත්තටම මේ කාරණේ එහෙම වෙලා තියෙන්නේ අපි මේ සතිපට්ඨානය තුල සති නිමිත්තෙන් සිහිය පිහිටුවා ගන්නවා කියන අර්ථය හරියට අර්ථය අරගෙන නැතිකම නිසායි. මොකද අපේ හිතේ ඇහැ කන නහය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයේම කෘත්‍ය කාරණා ටිකේ ගනුදෙනුව එක තැනක ඉඳගෙන බලන් ඉන්න පුළුවන් මට්ටමටපත් වෙන එක තමයි මේකෙන් කරන්නේ. චක්කපාණ සූත්‍ර දේශනාවේදී මේ කාරණේ හොඳට මර්ථවත් කරනවා. සත්තු 6 දෙනා උපමා කරලා ඒ සත්තු 6 දෙනාගේ වලිග ටික ගැට ගහලා ඒ ගැට ගහපු ලණු ටික අරගෙන හොඳ ටැඹකට ගැට ගහන්න කියනවා. මේ ටැඹ තමයි සතිය. සිහිය කියලා පෙන්නන්නේ. ඒ කියන්නේ සිහියෙන් ඉන්නකොට මේ සත්තු 6 දෙනා එතෙන්ට ගැට ගැහිලා තියෙනවා. මේ සත්තු 6 දෙනාගේ සීමාවෙන් එහාට යන්න බෑ. මේ සත්තු 6 දෙනා නිදහසේ ඉන්නවා. හැබැයි මේ සත්තු 6 දෙනාට ඇදගෙන යන්න බෑ. එතන මේ සත්තු 6 දෙනාගේ ක්‍රියාකාරකම් ටික තියෙන මේ සත්තු 6 දෙනා මරලා නැහැනේ. සත්තු 6 දෙනාගේ වලිග ටික ගැට ගහලා කණුවට ගැට ගහන්න කිව්වා මිසක මේ සත්තු 6 දෙනා මරලා දාන්න කියලා කිව්වේ නැහැ. විනාශ කළා දාන්න කිව්වේ නැහැ. එහෙමනම් ඇහෙන් රූප බලන්න එපා, කනෙන් ශබ්ද අහන්න එපා, නහයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, හිතින් හිතන්න එපා කියන ඒවා කරන්න එපා කියන එකක් පනවන්න බෑ. ඒ ටික කෙරෙනවා. හැබැයි ඒ ටික කරන්නේ කොතනින්ද? එක තැනක ඉඳගෙන, එක තැනක රැඳිලා. මේ එකකටවත් ඇදගෙන එළියට යන්න බෑ. ඇහෙන් රූප බලන්න පුළුවන්. හැබැයි රූපෙ පැත්තට ඇදගෙන යන්න බැරි වෙනවා. කනෙන් ශබ්ද අහන්න පුළුවන්. හැබැයි අහන ශබ්ද පැත්තට ඇදගෙන යන්න බැරි වෙනවා. ඇදගෙන යන්න බැරි වෙන විදිහටයි මේක ගැට ගන්න කිව්වේ. සිහියෙන් කරලා තියෙන්නේ ආයතන ටිකෙන් ඇතුළට ගත් එක. ආයතන ටිකේ බැහැරට යන්න තියෙන සිද්ධිය ඇතුළට ගත්තා. විදර්ශනා ඥාන දර්ශනයෙන් කරලා තියෙන්නේ දැන් දෙපැත්ත පිරිසුදු කරලා පෙන්නන. ඇතුලේ මෙහෙමයි එළියේ මෙහෙමයි ඇතුලේ මෙහෙමයි එළියේ මෙහෙමයි කියලා දෙපැත්ත සිද්ධිය පිරිසුදු කරලා දෙනකොට රැවටිලා හිටියේ මෙන්න මේ ඇත්ත නොදක නේද? එළියට ගියා නම් ගියේ මෙන්න මේ ඇත්ත නොදක නේද කියන තැන තමයි විදර්ශනා ඥාණයෙන් පෙන්නන්නේ. ඒ නිසා සතියෙන් එහෙම නැතිනම් සිහියෙන් කරලා තියෙන්නේ ආයතන ටික ඇතුළට ඇදලා ගත් එක. හරියට අර ඉබ්බා අඬු ටික කටුව ඇතුළට ගත්තා වගේ. මේ ආයතන ටිකෙන් එළියට බහැලා හිටපු අපි ආයතන ටිකෙන් ඇතුළට අරගෙන තියෙනවා. මේ හැම ආයතනයකම ගනුදෙනුව තියෙන්නේ මනසත් එක්ක අවසාන. එහෙනම් මනස පැත්තට නැඹුරු කරලා ඒ ගනුදෙනුව බලාගෙන පුළුවන් වැඩපිළිවෙල තමයි අපිට මේ කියන සිහියෙන් කරලා තියෙන්නේ. සතිපට්ඨානය තුල කරන්නේ මේ පැත්තට උදව් කරන එක. ඇතුලෙන් මේ ගැන අධ්‍යයනයක් කරනවා. නාම ධර්ම පැත්තේ ප්‍රඥාව යොදවලා අධ්‍යයනයක් කරනවා. ඒ අධ්‍යයනයේට තමයි නැඹුරු වෙලා
ඒ කියන්නේ ඒ අධ්‍යයනයේ පැත්තේ තුල තමයි අපිට නුවණ වැඩෙන්නේ. ඒ නුවණට තමයි මේ ඇතුළ සහ බාහිර කියන සිද්ධි දෙක හොඳට වැටහෙන්නේ අවබෝධ වෙන්නේ. එතෙන්ටපත් කරන්න තමයි මේ සිහිය කියන එක අවශ්‍ය වෙන්නේ. එතකොට අපි යම් පොතක් කියවනකොට වෙන්න පුළුවන්, එදිනෙදා වැඩක් කරනකොට වෙන්න පුළුවන්. ඒ හැම කාරණාවකදීම අපි ආධ්‍යාත්මික පැත්තට එහෙම නැතිනම් අපේ හිත පැත්තට නැඹුරු කරගෙන අපි ඉඳගෙන අර ඕන වැඩක් කරන්න පුළුවන්. හැබැයි අපිට එහෙම පුරුදු නැහැ. අපි එහෙම පුරුදු කරලා නැහැ. ඒ නිසා තමයි අපිට මේක මහා හරි අලුත් දෙයක්, අමුතු දෙයක් විදියට පේන්නේ. ඒකට මම පුංචි උදාහරණයක් කියන්නම්. ජීවිතේට කවමදාකවත් ඔබ වාහනයක් පදවලා නැතිනම් ඔබට වාහනයක් මුලින්ම පදවන්න අවස්ථාව ලැබිච්ච වෙලාවේ ඔබට හිතා ගන්න බෑ මේ වැඩ ටික ඔක්කොම මම කොහොමද කරන්නේ කියලා. ඇයි එච්චර වැඩ ටිකක් කරන්න තියෙන්නේ? බ්‍රේක් එක බලන්න ඕනේ, ඇක්සලරේටර් එක බලන්න ඕනේ, ක්ලච් එක බලන්න ඕනේ, ගියර් එක මාරු කරන්න ඕනේ, ඊට පස්සේ සයිඩ් මිරර් බලන්න ඕනේ, ඊට පස්සේ ඒ තියෙන හැම කාරණා ටිකක්ම බලන්න ඕනේ. වාහනේ රෝද ටික එහෙට මෙහෙට යන්නේ දෙන්නේ නැතුව පාරේ අරගෙන යන්න ඕනේ කියලා මේ මං සාමාන්‍ය තේරෙන විදිහට මම මේ ටික කිව්වේ. නමුත් මේ කියන විදිහේ වැඩ ගොඩක් කරන්න තියෙනවා. මේ වැඩ ටික හිතලා එකක් ගානේ බැහැරින් කරන්න පටන් ගන්න ගියොත් එහෙම අපිට හිතෙනවා මේක නම් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි, මීට වැඩිය හොඳයි බහැලා ගෙදර යන එක කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අපි අමාරුවෙන් මේක පුරුදු පුහුණු කරන්න ගියාම දැන් වාහනේ පදවනවා විතරක් නෙමෙයි, ළඟ ෂීට් එකේ වාඩි වෙලා ඉන්න කෙනත් එක්ක කතා කර කර යන්නත් පුළුවන්. සමහරලාට ෆෝන් එකක ආන්සර් කරන්නත් පුළුවන්. කවුරු හරි කෙනෙක් අහන ප්‍රශ්නයකට උත්තර දෙන්නත් පුළුවන්. ඒව නැතිනම් ඉදිරියෙන් එන වාහන වලට ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්. මේ වගේ තව අතිරේක වැඩ ගොඩකුත් එකතු කරගෙන මේක ඇතුලේ කරනවා. එහෙම කරන්න පුළුවන්කම ආවේ ඒකේ ප්‍රවීණයෙක් එහෙම නැත්නම් ඒකේ පුරුදු පුහුණු කරපු කෙනෙක් ඉඳලා. අච්චර වැඩ ගොඩක් කරන්න පුරුදු පුහුණු කරලා තියෙන්නේ මේ හිතමයි. ඒක සුදුසුයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඒ දියුණු කරපු හිතක් කියන එකෙන් ධර්මයේ පැත්තෙන් දියුණු කළා නෙමෙයි. නමුත් ලෝකයේ පැත්තෙන් ඉච්චරකට දියුණු කරලා තියෙනවා මේ හිත. එහෙමනම් අපිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු කරලා මේ හිත දියුණු කළොත් මේ හිතේ තියෙන ආධ්‍යාත්මික පැත්තේ තියෙන දියුණුව අපි අඳුනගෙන තියා හීන මාත්‍රයකින්වත් අපි අත්විඳින්න බැරි මට්ටමේ දෙයක් තමයි මේ ආධ්‍යාත්මික පැත්තේ හිත දියුණු කරන්නේ. ඒ නිසා සතිය කියලා කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ හිත දියුණු කරන්නට තියෙන වැඩ පිළිවෙලේ ඇතුළට දාන පළවෙනිම අවස්ථාව. ඉතින් මම ඔබට මේ අහන හැම දිනාටම මතක් කරනවා මේක පිළිබඳව සද්ධාාවක් ඇති කරගෙන මේක දිගට ක්‍රියාත්මක කරන්න, භාවිතා කරන්න. මොකද මෙහෙම කියන්නේ මේකේ ප්‍රතිඵල මහ විශාල ප්‍රතිඵලයක් ලැබෙන නිසා. මම හිතනවා පොතපත කියවන්න කිසිම ගැටලුවක් නැහැ, ප්‍රායෝගිකව අපි කරන්නේ ඒකයි. මොකද අපි පොතපත කියවනවා නම් හොඳට සති නිමිත්ත ඉඳගෙන පොත කියවන්න පුළුවන්. ඒක කිසි බාධාවක් නැහැ. නීවරණයන් වලට බොහෝ දුරට ඉඩ අඩු කරලා පොතපත කියවන්න පුළුවන්. විතරක වැඩි වෙයි. පොතපත කියවනකොට ටිකක් යම් විතරකයක් ඒවි. හැබැයි මේ විතරකයන් එන්නේ අපි වේගෙන් පොත කියවන්න ගියාම. එතකොට තමයි අපිට ඒකේ අර්ථයක් ගන්න බැරි වෙන්නේ. හොඳට ඒ කියන වචන ටිකත් එක්ක හොඳට අර්ථයන් හිතමින් ඒ ගැන බලමින් හොඳට පොත කියවන්න පුළුවන්. හොඳට කියන කරුණු ටික හොඳට වටහා ගන්න පුළුවන්කම තියෙන. හොඳට සිහිය පවත්වා ගත්තාම හිතේ බහැර කෙලෙස් පැත්තට නැඹුරු වෙච්ච, නීවරණ පැත්තට නැඹුරු වෙච්ච ඒ හිතේ කතා කරන ගතිය සම්පූර්ණයෙන් සංසිඳනවා. ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට වෙන්න පුළුවන්, පොතක් කියවනකොට වෙන්න පුළුවන්, එදිනෙදා යම් ඕනෑම වැඩ කටයුත්තක් කරනකොට වෙන්න පුළුවන්. ඒ පිළිබඳව දැනුම් සහිත බවකින් හොඳට සිහියෙන් හිටියොත් ඒ කරන වැඩ ටික හොඳට නුවණින් කරන්න පුළුවන්. හොඳට සිහියෙන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකට පුරුදු වෙන්නට ඕන. පුරුදු පුහුණු කිරීමේ අඩුපාඩුව තමයි මම මෙතනදී දකින්නේ. ඉතින් මම හිතනවා ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙන්න ඇති කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ, මේ මහත්තයා තව අහලා තිබුණා මම හිතන්නේ අන්තිමට මේ සතර සතිපට්ඨානේ එක අංගයක්, ඒ කියන්නේ කායගත සතිය වැඩුවම ඇතිද නැත්නම් ඒ හතරම වඩන්න ඕනේද? එහෙම ප්‍රශ්නේ ඒ කොටසකුත් තිබුණා. ඒක මම පිළිතුර දුන්නා මහත්තයාට. මම කිව්වේ ආනාපාන සති සූත්‍රයේ පෙන්නනවා යම් කෙනෙක් කායानुපස්සනාවෙන් වෙන්න පුළුවන්, වේදනානුපස්සනාවෙන් වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාවෙන් වෙන්න පුළුවන්, ධම්මානුපස්සනාවෙන් වෙන්න පුළුවන්. මේ අනුපස්සනා හතරෙන් ඕනම එකක් වැඩුවාම අවසාන ඉලක්කය කරලා තියෙන්නේ සති සම්පොඥංගය කියලා මම උත්තරේ දුන්නේ එතෙන්ට. ඒ නිසා මේ හතරෙන් ඕනම එකක් වඩන්න පුළුවන්. ඒ කියන්නේ කෙනාගේ මට්ටමේ අපි හිතමුකෝ අපිට ප්‍රකට වෙලා තියෙන්නේ බහැර රූපේ පැත්තට නැඹුරු වෙලා නම් ප්‍රකට වෙලා තියෙන්නේ. ඒ පැත්තට නම් හිත හැදගෙන යන්නේ ගැට ගැහෙන්නේ එතන නම් අපිට කායානුපස්සනාව වැඩිම සුදුසුයි.
අපිට වේදනාව ප්‍රකට වෙලා තියෙනවා නම් අපි වේදනානුපස්සනාව වඩන්න. අපිට හිත පැත්ත ප්‍රකට වෙලා තියෙනවා නම් හිතේ උපදින සිත් පිළිබඳව එතට චිත්තානුපස්සනාව සුදුසුයි. ඒ කෙනාට දාම් කරුණු තේරෙනවා නම් මේ මෙතන වැඩ කරන්නේ මේ නීවරණ ටික, මෙතන මේ ස්කන්ධ ටිකක් නේද, මෙතන මේ ආයතන ටිකක් නේද, මෙතන මේ බොජ්ජංග ටික නේද කියලා මේ විදිහට චතුරාර්ය සත්‍ය මේ විදිහයි නේද කියලා යම් කෙනෙකුට නීවරණ ටික වෙන්න පුළුවන්, ස්කන්ධ ටික වෙන්න පුළුවන්, ආයතන ටික වෙන්න පුළුවන්, බොජ්ජංග ටික වෙන්න පුළුවන්. එහෙම නැතිනම් චතුරාර්ය සත්‍ය වශයෙන් බලන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කෙනා ඒ අනුව දහම් විග්‍රහයක් කරමින් බලනවා නම් ඒ කෙනා ධම්මානුපස්සනාව බලනවා. හැබැයි මේ හැම කාරණාවකින්ම කරලා තියෙන්නේ අවසානයේදී සිහියට උපකාර කරපු එකයි. ඒ උපකාරයේ කොච්චර දුරට උපකාර කළාද කියනවා නම් අවසානයේ සති සම්බොජ්ජංගේ දක්වා වර්ධනය කරන එකයි කරන්න පුළුවන්කම තියෙනවා. සතිපට්ඨානේ අවසානයේ ගෙන යොමු කරන්නේ බොජ්ජංග වලට. බොජ්ජංග වලට යොමු කළාට පස්සේ සතිපට්ඨානේ වඩන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. සතිපට්ඨානේ වඩන්න දැන් බොජ්ජංගේ වැඩෙනවා. බොජ්ජංග ටික වැඩෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වෙනවා. සතිපට්ඨානේ වඩන්න බොජ්ජංග ටික වැඩෙනවා. බොජ්ජංග ටික වැඩෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වෙනවා. දැන් සතිපට්ඨානේ වඩනකොට බොජ්ජංග හරහා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. සතිපට්ඨානේ වඩන්න බොජ්ජංග ටික හරහා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිවන් දකින්නවා කියන සිද්ධියක් තමයි වෙන්නේ. තේරුණා ස්වාමීන් වහන්සේ හොඳටම පැහැදිලි. අර උපට්ඨාන වෙනවා කියන එක තමයි ඒකේ අපි ගන්න ඕන වටිනම තැන මට හිතෙන්නේ. ඒකට උපකාරක ධර්මයක් ඒකයි සතිපට්ඨානය කියලා කියන එකට මාර්ගයේ හැටියට පෙන්නනවා. හැබැයි මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව හැටියට තමයි මේක පෙන්නන්නේ. ප්‍රතිපදාවකට පූර්වේ කරන්න ඕන කාරණේ. එතකොටයි ප්‍රතිපදාව. ඒ කියන්නේ ආර්ය දැන් මාර්ග දෙකක් නැහැනේ මේ ශාසනේ. ඒකායනෝ භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය කියලානේ පෙන්වන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එකම මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දේශනා කරන්නේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උපදවා ගැනීම පිණිස කරන වැඩපිළිවෙල තමයි සතිපට්ඨානේ හරහා තියෙන්නේ. එතකොට මාර්ගයේ උපදවා ගැනීම සඳහා කරන වැඩපිළිවෙල ප්‍රතිපදාවට පූර්ව භාග ප්‍රතිපදාව කියලා නම් කරනවා. බොහොම පිං අපේ ස්වාමීන් වහන්සේ තේරුණා. තව ප්‍රශ්න තියෙනවා නම් පින්වත් කල්යාණ මිත්‍රයන්ට දැන් අපේ ස්වාමීන් වහන්සේට යොමු කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. hands up කරලා unmute කරලා ප්‍රශ්න යොමු කරන්න දැන්. ස්වාමීන් වහන්සේ අවසරයි. අනිත් අය ප්‍රශ්න යොමු කරනකම් මම කෙටි ප්‍රශ්නයක් අහන්නම්. ස්වාමීන් වහන්සේ මේ අර ධම්මායතනය කියන තැන කියනවා නේද ස්වාමීන් වහන්සේ සතර මහා ධාතු පරියාපන්නයි කියලා. කියන්නේ එතනත් උපාදාය තත්වයක් නේද තියෙන්නේ. කියන්නේ දැන් අපි හිතමු එතනදී ධම්මායතන පරියාපන්න රූප කියලා කතා කරනවා මහත්තයා. ධම්මායතන පරියාපන්න රූප කියන එකෙන් ගන්න එපා. කෙලින්ම සතර මහා ධාතුවත් එක්ක සිද්ධියකට. ඔතන ධම්මායතනය කියලා කාරණේ කතා කරන්නෙම අපිට බහැර ආයතනයන් හරහා හම්බ වෙච්ච නිමිති ටික තියෙනවනේ. ඒ නිමිති ටික හදලා දුන්නෙම උපාදාය රූප ටිකෙන්නේ. එහෙමයි. සතර උපාදාය රූප කියන්නේ අපි හිතමු කොන්න ඇහැට දැකපු රූපයක් පිළිබඳව නිමිත්තක් ඉතුරු වෙනවා අපිට. දැන් ඒ නිමිත්ත තමයි ආපහු ධම්මායතනෙන් සිහි කරන්නේ. බණ ආයතනෙන් සිහි කරනකොට ධම්මායතනයේ තියෙන නිමිත්ත තමයි සිහි කරලා ගන්න. එතකොට ඒ නිමිත්ත හදන්න සතර මහා ධාතු වැය වෙලානේ. එහෙමයි සර්. ඒ නිසා තමයි ධම්මායතන පරියාපන්න රූපයි කියලා පෙන්නන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලි ස්වාමීන් වහන්සේ එතකොට මේ ධම්මායතනය කිව්වහම එතන ඒ රූපත් නොවන නාමත් නොවන වගේ තැනක්ද ඒක?
නෑ. ඔතනදී ධම්මායතනය කියලා කිව්වහම පෙන්වන්නේ සංඥා සංකාර ටිකනේ පෙන්වන්නේ ධම්මායතනයේ හැටියට. එතකොට ස්වාමීන් වහන්සේ ඒක වැටෙන්නේ නාම ධර්ම ටිකට තමයි. නාම ධර්ම ටිකට තමයි. හැබැයි මේ නාම ධර්ම ටිකේ ඉතුරු කරලා තියෙනවා රූප අරමුණු කරලා හදාගත්ත නිමිති ටික. එතකොට ඒ නිමිත්ත හදාගන්න පුළුවන් වෙලා තිබුණේ රූපේ අරමුණු කරලානේ. දැන් අපි හිතන්නකො ඔන්න ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපේ අපි අම්මා කියලා සිහි කරගත්තයි කියනකො දැන් ඔන්න අපේ හිතේ දැන් මේ දැක්කේ අම්මා කියන මට්ටමේ. එතකොට දැන් ආයේ S2 පියාගෙනත් අපිට අම්මා සිහි කරනකොට ටක් ගාලා මතක් කරගත්ත සිහි කරගත්ත අම්මා කියන මට්ටමින් ඇති වෙන්නේම දැකපු රූප සංඥාවනේ. රූපය නෙමෙයි රූප සංඥාව ඇති වෙන්නේ. හයි අපේ හිතේ ඡායා මාත්‍රයකින් සංඥා මාත්‍රයක් උපදිනවනේ අම්මා කියලා කිව්වා අම්මා මෙන්න මේ වගේ කියලා. හැබැයි දැන් ඒකට සතර මහා ධාතුව නිසානේ විදියට අපිට හම්බ වුනේ. නාම ධර්ම ටිකත් වැය වෙලා රූප ධර්ම ටිකත් වැය වෙලා අපිට අම්මා කියන හැඟීම සිහි කරනකොටම ඒ නිමිත්තක් අපිට උපදින්නේ අර රූපය මුල් කරගෙනනේ. උපාදාය රූපේ මුල් කරගෙනයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි ඒක ධම්මායතන පරියාපන්න රූපයි ඒකට උපාදාය රූපයක් විදිහට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේ අපි හිතමු හීනයක් දැක්ක කියලා. දැන් හීනයක් දැක්කහම ඒ தත්ත්වය අර චිත්තජ රූප කියන ගණයටද වැටෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ? චිත්තජ රූප කියන ගණයට වැටෙන්නේ. චිත්තජ රූප එහෙම නැත්නම් ධම්මායතන පරියාපන්න රූප කිව්වට ගැටලුවක් නැහැ ඒකට. තේරුණා වැටහුණා ස්වාමීන් වහන්සේ බොහෝම පිං. ඒ කියන්නේ අපි මෙහෙම උදාහරණයක් ගන්නකො. දැන් සාමාන්‍ය උපතින්ම ඇස් පේන්නේ නැති කෙනෙක් ගත්තොත්, ඒ වගේම උපතින් කන් ඇහෙන්නේ නැති කෙනෙක් ගත්තොත්, ඒ කෙනාට මේ වර්ණ රූපය පිළිබඳව නිමිති ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ වර්ණ රූපය, ශබ්ද රූපය පිළිබඳ නිමිති ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ඒ කෙනා අල්ලලා ඉවර වෙලා අතගාලා ඉවරලා කියන්නේ මේ කාය පොට්ටබ්බේ හරහා ගන්නකොට එයාගේ හිතේ හදා ගන්න ඕනේ නිමිති ටික. එයාගේ යම් සටහන් ටිකක් එනවනේ හිතට. ඒ එන සටහන් ටික තමයි යාට චිත්තජ රූප වෙන්නේ. ඒව තමයි ධම්මායතන පරියාපන්න රූප වෙන්නේ. තේරුණා ස්වාමීන් වහන්සේ. බොහොම පිං. මම දැන් අජන්තා මහත්මියට යොමු වෙනවා. මහත්මිය මේ ප්‍රශ්න යොමු කරන්න කරුණාකරලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම ජයන්ත. මට තේරුණු තැනක් ඉතුරු වුණා මේ අනිදස්සන උපාදාය රූපයයි සනිදස්සන උපාදාය වර්ණ රූපයයි ස්වාමීන් වහන්සේ දේශනා කරා තණ්හාවෙන් සංයෝජනය වෙලා තමයි ඒක බාහිර රූපේ සත්‍ය බවට අපිට හැඟෙන්නේ කියලා. ඒකම ඔබ වහන්සේ කිව්වා එතකොට ඒක කාමවස්තුවක් විදිහට අපි දකිනවා කියලා. එතකොට ස්පර්ශය ඇති වෙන්නේ විඥාණයෙන්ද එහෙම නැත්නම් තණ්හාව නිසාද එතෙන්දී? එතෙන්දී ස්පර්ශය අපි ඒක ස්පර්ශය කියන එකෙන් තණ්හාව කියලා දකින්න එපා. ස්පර්ශයට පස්සේ තමයි තණ්හාව කියන එක අපිට දකින්න වෙන්නේ. මොකද පස්සපච්චය වේදනා වේදනාපච්චයනේ තණ්හා කියලා පෙන්වන්නේ. මොකද එතනදී අවිද්‍යාව යෙදුනොත් වෙන සිද්ධිය තමයි ඔය පැහැදිලි කරේ. ඒ කියන්නේ අපි මේක ආපහුවම කියන්නම්. ඇහත් රූපයත් කියන කාරණා දෙක ගැනයි මෙතන කියන්නේ ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි මේ ආයතන කෘත්‍ය ගැනනේ කතා කරන්න වෙලා තියෙන්නේ මෙතනදී. එතකොට අර ඊතුරු පරයය මෙතනදී කතා කළේ නැහැ. මොකද ඇහත් රූපයත් කියන දෙන්න කොයි වගේද කියන එක හඳුනා ගන්න තමයි මම මේ විදිහට අර්ථය පෙන්නන්නේ. ඇහැ කියන්නේ සතර මහා ධාතුව නිසා උපන්න උපාදාය රූපයක්. හැබැයි ඇහැ අනිදස්සන සප්පටිකයි. ඇහැට පේන වර්ණ රූපය, ඒ කියන්නේ නැත්නම් වර්ණ රූපය කියන කොටස සනිදස්සන සප්පටික උපාදාය රූපයක්. එතකොට මේ දෙන්න මේ විදිහට හම්බ වුණා කියන තැනකින් විතරක් කෘත්‍ය වෙන්නේ නැහැ. මෙතන නාම ධර්ම ටිකක පැමිණීමක් වෙන්නත් ඕන එකයි චක්කු විඥානය කියලා කතා කරන්නේ. මේ තුන් දෙනා එකට මුණ ගැහුණා කියලා කියන එකෙන් සංයෝජනයි කියලා කියන්නේ නැහැ. බැඳීමක් හටගත්තා කියලා කියන්නේ නැහැ. මේකද මේ තුන් දෙනා ආය හේතු නිසා හටගත්තා, හේතු නැති වෙනකොට නැති වෙනවනේ. ඇහත් රූපයක් චක්කු විඥානත් කියන මේ තුන් දෙනා හටගත්තා කියන තැන එකට එකතු වුණා. හැබැයි මේ තුන් දෙනා බිඳ වැටෙනකොට අයින් වෙලා යනවනේ. ආයේ ඒ දෙන්න තුන් දෙනා එකට බැඳිලා ඉන්නවා කියලා කියන්න බෑ. මොකද එකක් කැඩන් වැටුණත් අනිත් දෙන්නට එකට ඉන්න පුළුවන් වෙන්න බෑ බැඳිලා නම්. ඇහැ රූපෙට බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. හැබැයි මේ සිද්ධිය හඳුනන්නේ නැති වෙනකොට, ඒ කියන්නේ මේ සිද්ධිය කියලා කිව්වේ
ඇහැ රූප චක්කු විඥානය කියන තුන්දෙනා මුණ ගැහිලා ස්පර්ශ වේදනා කියන සංඥා කියන ධර්මතා ටික උපදිනකොට පේනවා කියන සිද්ධියක් වෙලා ඉවරයි. පේනවා කියන සිද්ධිය වෙන වෙලාවේදී මේ සිද්ධිය උනේ මෙන්න මෙහෙම ආයතන කෘත්‍යයක් කරපු නිසා කියන එක අවබෝධයෙන් දැක්කේ නැති වෙනකොට අහලා දැනගෙන නොතිබුණාම අවිද්‍යාව ඉතුරු වෙනවා. අවිද්‍යාව ඇති වුණාම තියෙන දෝෂය තමයි තණ්හාවට හේතු හැදිලා තියෙන්නේ. මොකද තණ්හාවට හේතු හැදිලා තියෙනවා කියලා කියන්නේ ඇත්ත නොදැක්කහම ආශ්‍රව තියෙනවානේ. ආශ්‍රවයට අනුව තමයි මේ ඇහැට පෙනුනේ අර තියෙන රූපේ කියලා ඇහැ රූපෙත් එක්ක ගැට ගන්නවා. රූපේ තමයි ඇහැට පෙනුනේ කියලා රූපේ ඇහත් එක්ක ගැට ගන්නවා. මේ ගැට ගැහුවේ තණ්හාවෙන්. ඇහැ රූපෙට ගැට ගැහුවෙත් රූපේ ඇහැට ගැට ගැහුවෙත් අර තණ්හාව මූලික කරගෙන. තණ්හාවෙන් ගැට ගැහුවේ මොකක් හින්දාද? අවිද්‍යාවෙන් වහපු හින්දා. ඒ කියන්නේ ඇත්ත නොදකපු හින්දා අවිද්‍යා නීවරණයි කියලා කිව්වේ ඒකයි. අවිද්‍යාවෙන් වහපු හින්දා ඇත්ත සිද්ධිය දැන් මෙයාට දන්නේ නැහැ සිද්ධ උනේ මෙන්න මෙහෙම ආයතන කෘත්‍යයක් කියන්නේ. දැන් මොකද වෙන්නේ? ඇහැට පෙනුනේ අර තියෙන රූපේ කියලා ඇහැ රූපෙට ගැට ගහනවා. ඒ රූපේ තමයි ඇහැට පේන්නේ කියලා රූපේ ඇහැට ගැට ගහනවා. ඇහැ රූපෙටත් රූපේ ඇහැටත් බැඳීමක් ඇති වෙනවා නම් ඒ බැඳීම ඇති උනේ ඇහැ රූපෙට බැඳුනවත් රූපේ ඇහැට බැඳුනවත් නෙමෙයි. ඇහැයි රූපයයි දෙක එකට බැඳලා තියෙන්නේ මැදින් තණ්හාව කියන සිද්ධියේදීලා කියන එකයි පෙන්වන්නේ. ඒකට තමයි අර උදාහරණ ගත්තේ කළු ගොනයි සුදු ගොනයි කියන මේ දෙන්න කළු ගොනා සුදු ගොනාගේ බැඳිලත් නැහැ. සුදු ගොනා කළු ගොනාගේ බැඳිලත් නැහැ. හැබැයි මේ දෙන්න යා කරලා මැදින් ලණුවකින් ගැට ගහනවා නම් මේ දෙන්න එකට බැඳිලා ඉන්නේ මෙන්න මේ ගැට ගහපු ලණුවෙන් කියලා පෙන්වන්නේ ඒකයි. කළු ගොනයි සුදු ගොනයි දෙන්න එකට හිටියා කියන එකෙන් බැඳිලා නැහැ. හැබැයි මේ දෙන්න මැදින් ලණුවකින් ගැට ගහලා නම් ඒ ගැට ගහපු ගැට ගැහිල්ලෙන් තමයි දෙන්න එකට යා වුනේ. ඒ වගේ ඇහැ රූපෙටත් රූපේ ඇහැටත් කියන තැනකින් ස්පර්ශ වුණාට මේ දෙන්න බැඳිලා නැහැ. ඇහැ රූපෙටවත් රූපේ ඇහැටවත් බැඳිලා නැහැ. ඒ නිසායි ඇහත් රූපය චක්කු විඤ්ඤාණත් කියන මේ කාරණාව නිසා පේනවා කියන සිද්ධියක් වෙන්නේ. ඒක රහතන් වහන්සේටත් පේනවා. පෘථග්ජන අපිටත් පේනවා. වෙනසකට තියෙන රහතන් වහන්සේට තණ්හා සංයෝජනේ නැති හින්දා ඇහැ රූපෙට බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. ඒ නිසා ආයතන නිරෝධයි. ආයතනයන්ගේ නිරෝධය සාක්ෂාත් වෙලා තියෙනවා. නමුත් අපිට අද වෙලා තියෙන්නේ ඇහැ රූපෙට බැඳිලා, රූපේ ඇහැට බැඳිලා හින්දා අපිට තණ්හාව තියෙන නිසා ඇහැ රූපෙට බැඳිලා, රූපේ ඇහැට බැඳිලා කියන තැනකින් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඇහැ රූපෙට බැඳිලා රූපේ ඇහැට බැඳිලා තියෙන තැනක මේ ඇහත් රූපයත් කියන තැනකට නුවණ නැති වෙනකොට අපිට මේ ඇහැට පෙනිච්ච වස්තුවම දෙයක් බවට පත් වෙලා කාම වස්තු විදියට හම්බෙලා තියෙන. මොකද අපේ කාමයේ ආශ්‍රවයේ තියෙන නිසා. කාම ආශ්‍රවයේ තියෙන නිසා අපිට මේ වස්තු සියල්ල කාම වස්තු විදියට පරිහරණය කරනවා. තේරුණා ස්වාමීන් වහන්සේ මට ආයසරයක් ඒක මට තේරුණාද කියලා දැනගන්න. ඒ කියන්නේ මේ රූපයයි ඇස එකතු වෙච්ච ගාමම අපිට ස්පර්ශය වෙලා ඉවරයි නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඇහැ රූප දෙක හම්බ වෙනවා විතරක් නෙමෙයි මහත්තයා දෙන්න නාම ධර්මයාගේ සම්බන්ධයත් ඕන. ඒකයි චක්කු විඥානය කියලා කියන්නේ. මේ තුන් දෙනාම එකට මුණ ගැහිච්චාම තමයි ස්පර්ශය වෙලා ඉවරයි. ඊට පස්සේ තමයි තණ්හාවෙන් බැඳෙන්නේ. එහෙම ස්පර්ශ වුණා කියන තැන මේ ඇහැ රූපෙට රූපය හැට බැඳිලා නැහැ. ඒක විපාක මට්ටමක්. ඒ විපාක මට්ටමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ස්පර්ශ වේදනා සංඥා කියන ධර්මතා ටික උපදින්නේ. මේ ටික ආයතනයක කෙරිච්ච කෘත්‍ය මේකයි කියලා ආයතනයේ අවබෝධයකින් නොදැක්ක නිසා තමයි අවිද්‍යාව යෙදුනේ. අවිද්‍යාව යෙදුනහම තියෙන දෝෂය තමයි පෙවුනේ ඇහැට පෙවුනේ අර රූපේ කියලා ඇහැ අර රූපෙට ගැට ගන්නවා. ඒ රූපේ තමයි ඇහැට පේන්නේ කියලා රූපේ ඇහැට ගැට ගන්නවා. ඇහැ රූපෙටත් රූපේ ඇහැටත් ගැට ගැහුවේ තණ්හාව කියන සංයෝජනය. තේරෙනවා ස්වාමීන් වහන්සේ. බොහොම පිං. අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මේ නිකන් රළු වශයෙන් කිව්වොත් දැන් අපි හිතමු අපි රූප බලන්න ඕනේ කියලා ඇහැ රූප හොයනවානේ, සින්දු අහන්න ඕනේ කියලා කන හොයනවානේ. ඒ වගේ තත්ත්වයක් නේද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ ඒ රූපෙට ඒ කියන්නේ එළියට හොයාගෙන යන්නේ එළියේ තියෙන එකක් තමයි මේකට ගැට ගන්න අවශ්‍ය කියන තැනකින් මේ හොයාගෙන යන්නේ. එතකොට ඒ සංයෝජනය නැති වෙච්ච දවසේදී අර ඇහැ ආයතනයක් වෙන්නේ නැතුව යනවා නේද ස්වාමීන් වහන්සේ? නෑ ඇහැ ආයතන කෘත්‍ය කරනවා. ඒ කියන්නේ ඇහත් රූපයත් චක්කු විඤ්ඤාණයත් නිසා ස්පර්ශ වේදනා කියන කාරණාව සිද්ධ වෙනවනේ. හැබැයි මේ ආයතනේ ඒ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට තියෙන ආයතනයක් පෙන්වන්න බෑනේ. ආයතනය ඇති කල්ලි කියලා නෙපෙන්නන්නේ. ආයතනේ ඇති කල්ලි තණ්හාවෙන් බැඳෙන්නේ.
ආයතනේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා නම් ආයතනේ ඇති කල්ලි කියන්න බෑ. ආයතනේ නිරුද්ධ වෙලා ඉවරයි. මොකද පේනවා කියන එක පෙවුනේ මේකයි කියලා හිතනකොට ආයතනේ නිරුද්ධ වෙලා ඉවරයි. මොකද ආයතන දෙකකට එකට ඉන්න බෑනේ. චක්කායතනයෙන් දැකපු දේ මන ආයතනයෙන් හිතනවා නම් දැක්කේ මේකයි කියලා මන ආයතන උපදිනකොට චක්කායතනේ නැති වෙලා ඉවරයි. නැති වෙච්ච චක්කායතනේ නැති වුණා කියලා දැක්කා නම් නුවණින් අර හිතපු එක ආය අරක කියලා පෙන්වන්න බෑනේ අපිට. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට අපි පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට සලායතන නිරෝධය නිවනයි කියන්නේ ඒ කියන්නේ ආයතනය දැන් චක්කායතනය ආයතනයක් නොවන අවස්ථාවනේ නිවන කියන්නේ නේ. චක්ක ආයතනයේ ආයතන කෘත්‍යයක් නොවන අවස්ථාව කියන තැනකින් අර්ථය වැරදි විදිහට ගන්න එපා. ඒ කියන්නේ රහතන් වහන්සේලාට රූප පේන්නේ නැහැ, ශබ්ද ඇහෙන්නේ නැහැ, ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රස දැනෙන්නේ නැහැ, ස්පර්ශ දැනෙන්නේ නැහැ කියන තැනින් ගන්න එපා. එහෙම ගත්තොත් වැරදි. ඒ කියන්නේ පේනව ඇහෙනවා කියන සිද්ධිය තියෙනවනේ විපාක මට්ටමින්. වෙනසකට තියෙන්නේ ආයතන කෘත්‍ය කරලා ඉවර වෙනකොට ඒක හේතු නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථ සිද්ධියම දකිනවා. දකින හින්දා ඇති බවට ඉතුරු වෙන්නේ නැහැ. ආයතනයේ ඇති බවට ඉතුරු වුණොත් තමයි ඒ කෙනාට ආයතනය පිළිබඳව නිමිති ඉතුරු වෙන්නේ. ඇහැ කියලා අපිට අද නිමිත්තක් තියෙනවා නම් ඇහැ කියලා කියන්නේ මෙන්න මේකටයි කියලා අපිට පෙන්වන්න මේ නිමිත්තක් තියෙන්නේ. කන කියලා කියන්නේ මේකට, නහය කියන්නේ මෙතෙන්ට කියලා අද අපිට සංඥා නිමිති ඉතුරු වෙලා තියෙන්නේ. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන යථාර්ථය අපිට අවබෝධ නොවන නිසා. මේක කොහොමද පැහැදිලි කරන්න කියන එක පිළිබඳව මට පොඩ්ඩක් නෑ තේරුණා ස්වාමීන් වහන්සේ. එතකොට ඒකින්ද තමයි අපි විපාක වශයෙන් ආයතන ආපහු සකස් නොකර ගන්න යන්නේ නේද? සකස් නොකර ගන්න. මොකද ආයේ විපාක වශයෙන් සිහි කරලා යන්න ආයතන ඉතුරු වෙන්නේ නැහැ. මොකද තණ්හාව දුරු වෙලානේ. ඇත්ත දැක්ක ගමන් ආයතනයාගේ කෘත්‍ය මේ විදියයි කියලා ඇත්ත පෙන්නපුවාම ආයේ තණ්හාවට ඉඩක් නැහැ. ඒ නිසා තණ්හාවෙන් මේ ආයතන ගැට ගහන්නේ නැහැ. ආයතන ගැට ගහපු මේ ගැට ගැහිල්ල ලෙහෙන එක තමයි කරලා තියෙන්නේ ඇත්ත පෙන්නලා. ඇත්ත පෙන්නපුවාම ආයතන ගැට ගැහෙන්නේ නැහැ. ආයතන ගැට ගැහිච්ච නැති වුණාම තියෙන වාසිය තමයි ආයතන ඇති බවට ඉතුරු වෙන්නේ. ඒකයි මම ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා කිව්වේ. අහුත්තාන සම්භූතං උත්තාන භවිස්සති කියලා පෙන්වන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන ධර්මතාවයක් මේක කියන එක. ඒක ටිකක් ගැඹුරුයි අර්ථය. නමුත් ඒකත් මේ අර්ථය ඇතුළෙම තියෙයි. වැටුණා ස්වාමීන් වහන්සේ බොහොම පිං. තව ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් පෙරසටහන අවසන් කරන්න පෙර කරුණාවෙන් ඉදිරිපත් කරන්න. පණ්ඩුක මහත්තයට ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ඔව් ස්වාමීන් වහන්සේ කලින් සඳහන් කරා මේ වාහනයක් පැදවීමේදී සියලු ක්‍රියාකාරකම් නොදැනුවත්ව සිදුවන ආකාරය ගැන. නමුත් කායानुපස්සනාවේ තියෙන සිහිය පවත්වන ආකාරය ගැන මේ පැහැදිලි කිරීමේදී සඳහන් කරන්නේ අත ඉදිරියට ගත්තොත් ඒ බව දැනගෙන කරන්න, අත හැකිලුවොත් ඒ බව දැනගෙන කරන්න, නැත්නම් ඔළුව හැරගුවොත් ඒ බව දැනගෙන හිත කරන්න. ඒ සියල්ල දැනගෙන කරන එක මිසක් ඒ ටික නිරන්තරයෙන් වෙන්න ආරින්න එක නෙමෙයි නේද? නෑ මම අර උදාහරණයකට ගත්තේ මහත්තයා වාහන පදවනවා කියන එක මේ සිහියෙන් එළවනවා කියන සිද්ධියකට සම්බන්ධ කරලා ශාසනයේ සිහිය කියන එකට යා කරන්න නෙමෙයි. නමුත් අර අපිට වැඩ ගොඩාක් කරන්න පුළුවන් හැකියාව අපිට ආවේ අපි පුරුදු පුහුණු කරාමනේ. ඒ වගේ මේ හිතේ චෛතසික ධර්ම ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ දැන් යමක් හිතන්න පුළුවන් වෙන්නේ, කල්පනා කරන්න පුළුවන්කම තියෙන්නේ, දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සිහිය පවත්වන්න කියන මේ චෛතසික ධර්ම ටිකක් නෙමේවා. සති චෛතසිකය වෙන්න පුළුවන්, ප්‍රඥා චෛතසිකය වෙන්න පුළුවන්, සද්ධා චෛතසිකය වෙන්න පුළුවන්. මේ විදිහට මේ චෛතසික ධර්මයන්ගේ ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ එක හිතක චෛතසික ධර්මයන් ගොඩාක් උපදින්න පුළුවන්. ඒ කියන්නේ සබචිත්ත සාධාරණ වෙන්න පුළුවන්, ප්‍රකිරණක වෙන්න පුළුවන්, සෝබන සහගත වෙන්න පුළුවන්. මේ විදිහට චෛතසික ධර්ම ගණනාවකින් එකතුව තමයි එක හිතක තියෙන ගති ලක්ෂණ. ඒකෙන් එකක් හෝ දෙකක් හෝ කීපයක් ප්‍රකට වෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රකට වෙච්ච ධර්මතාවයක් ඇතුළේ ඉඳගෙන අපිට වැඩ කටයුතු ස්වාමීන් වහන්සේ මියුට් වුණා.
දැන් හරි ස්වාමීන් වහන්සේ. පැහැදිලි නේද? එහෙනව නේද? ඔව් දැන් ඇහෙනවා. අපිට අපි හිතමු උදාහරණයක් විදිහට අපිට දැන් සිහියෙන් ඉන්නවා කියන තැන දැන් මේ එක තැනක වාඩි වෙලා ඉඳගෙන ඒ ඉඳගෙන අපි වැඩ කටයුතු ගණනාවක් කරනවා කියන්නේ. ඒවා කරන්නේ හැබැයි අපි ඉඳගෙන ඉන්න තැන ඉඳන්. ඒ වගේ මේ මනසේ තමයි මේ සියලුම කාරණා ටිකේ අවසානයේ ගොනු වෙන තැන. එතනට හිත යොමු කරගෙන එතන බලාගෙන එතන ඉඳගෙන අපිට මේ ආයතනයන්ගේ සිද්ධ වෙන සියලුම ගනුදෙනු ටික දකින්න පුළුවන් අවස්ථාවක් වෙනවා. අන්න ඒ අවස්ථාවටපත් කරන එක තමයි සිහිය පිහිටවනවා කියන තැනකින් පෙන්වන්නේ. එහෙම නැතුව නිකන් නිදැල්ලේ ඔහේ කෙරෙන්නම් වාලේ කෙරෙන්න ඉඩ දීලා ඉන්නවා කියන එකවත් බලෙන් කරනවා කියන එකක් නෙමෙයි. අපි දැන් අත ඔසවනවා කියලා හිතාගෙන මේ අත එසවෙන ක්‍රියාවලිය දකින්නේ නැතුව ඒ ක්‍රියාවලිය හිතලා කරන්න හදනවා. දැන් මං අත ඔසවන්න ඕනේ, දැන් ඔන්න නමන්න ඕනේ, දැන් ඔන්න දිගාරින්න ඕනේ කිය මේ පියවරක් ගානේ කරන්නේ අපිට ඒකට පුරුදු පුහුණු වෙලා නැති නිසා අපි අර පුරුදු වෙන්න උපක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. අර සක්මනේදී අපිට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියලා පෙන්නනවා මිසක් ඒකෙදී අපිට මේ ඔසවනවා, යවනවා, තබනවා, තද කරනවා කියන මේ ස්ටෙප් කියන්නේ එකින් එක පියවර කඩලා පෙන්නලා නැහැ. නමුත් අපි ඒක උපක්‍රමයක් විදිහට භාවනා කරනකොට භාවනා කවටහන් ගැන කතා කරනකොට තව කෙනෙකුට ඒක හොඳට හිත යොමු කරන්නේ පැත්තට. ඒ කියන්නේ යොමු කරන්න කියලා කියන්නේ නුවණින් හොඳට ඒ සිද්ධිය හඳුනා ගන්න අර ක්‍රියාවලිය පිළිබඳව දැනුම් සහිත බවකින් ඉන්න ඕන නිසා තමයි ඒ ක්‍රියාවලිය කඩලා පෙන්නලා තියෙන්නේ. මොකද වේගෙන් හිත වැඩ කරන නිසා හිතේ වේගය අඩු කර ගැනීම පිණිස අඩු වේගයකින් වෙන ක්‍රියාවලියකට හිත තියන්න පුරුදු කරනවා. හැබැයි සිහියෙන් ඉඳගෙන ඒ වැඩේ දකින්නයි අවශ්‍ය. නමුත් වේගෙන් සාමාන්‍ය දිනදා වේගෙන් යන ගමන් ඉරියව්වේ අපිට මේක සිහිය පිහිටවන්න බැරි කමක් නැහැ. හැබැයි අපිට එහෙම පුරුදු වෙලා නැති හින්දා අපි අර යන වේගෙ අඩාල කරලා හිතාමතා කරන්න උත්සාහවත් වෙනවා. ඒක කලේ උපක්‍රමයක්. උපක්‍රමය අතහරින්න ඊළඟට ක්‍රියාවලිය විතරක් බලන්න. අද වෙලා තියෙන ක්‍රියාවලිය අතහැරලා අපි උපක්‍රමයේම කරන්න හදනකොට ඒක මොකටද කලේ කියන එක අතහැරලා තියෙනවා. දැන් මේ ආනාපාන සති භාවනාවේදී උනත් හුස්ම රැල්ල ස්වභාවික විදියට හුස්ම ඉහළ පහළ යන සිද්ධියකටම හිත තියන්න කියනවා. හැබැයි භාවනාවේදී සමහර වෙලාවට කමඨහන් දෙනකොට මේ චරිතයන් අනුව සමහරලාට අපිම කියලා තියෙනවා ටිකක් හුස්මක් අරගෙන ඉන්න ටික වෙලාවක්. ඊට හුස්මක් අරගෙන චුට්ටක් ඉන්න. ඉඳලා ඊට පස්සේ හුස්ම හිතලා පිට කරන්න කියලා. මොකද අර හුස්ම රැල්ල එයාට දැනෙන්නේ නැහැ. ප්‍රකට නැති නිසා හුස්ම රැල්ල හඳුනා ගැනීම පිණිස අපි බාහිරින් මේ විදිහේ උපක්‍රමයක් කරලා තියෙනවා. හැබැයි ඒ උපක්‍රමයේ කලේ හුස්ම හඳුනා ගන්න මිසක් ඒක ආනාපාන සතිය කියලා වරදවා ගන්න එපා. අත ඔසවනවා කියන සිද්ධියේදී අත කකුල ඔසවනවා කියන සිද්ධියේදී අර ඔසවනවා යවනවා තබනවා තද කරනවා කියන පියවර එහෙම නැතිනම් ඔසවනවා කියලා මේ පියවරෙන් පියවර මේ ක්‍රියාවලිය ඒක නෙමෙයි කායගත සතිය කියන්නේ. ඒ ක්‍රියාවලිය අපි දුන්නේ කායගත සතියේ සිහිය පිහිටවාගත්ත මට්ටම මනසේ ඒ කියන්නේ සති නිමිත්තේ සිහිය පිහිටවගෙන ඒ පිහිටවාගත්ත සිහියට අර කියන කාරණා ටික දකින්න ඒ පැත්තට හිත නැඹුරු කරන්න ඕනේ හින්දායි ඒ කියන සිද්ධි ටික වෙන වෙනම කඩලා පෙන්නන්නේ. ඒක උපක්‍රමයක්. ඒ උපක්‍රමයෙන් හුරු වෙන්නේ සිහියෙන් ඉඳගෙන ඒක කරන්නේ කොහොමද කියන එක හුරු වෙන්න දුන්න උපක්‍රමය. එහෙම නැතුව උපක්‍රමයේ තමයි කමටහන කියලා හිතන්න එපා කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා. ඔබතුමාට තව ඒ පිළිබඳව ගැටලුවක් තියෙද ඒ කාරණේ? එතනදී මේ අදහස් වෙන්නේ දැන් කය සම්බන්ධ ක්‍රියාවලිය ගැන කල්පනා ඉන්නකොට සිහිය පිහිටවන්න ඒ කයේ ක්‍රියාකාරකම් ගැන හිතලා නෙමෙයිද සිහිය පිහිටවන්නේ වෙන දෙයක් නෑ කයේ ක්‍රියාවලියට සිහිය පිහිටවන්න කියලා පෙන්නලා නෑමයි මහත්තයා. නෑ ඒවා උදව් කරන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියලා පෙන්නනවා මිසක් ගච්ඡන්තෝවා ගච්ඡාමිති සතින් උපට්ඨපෙත්වා කියලා පෙන්නන්නේ නෑනේ. ඒකට ඒ යන සිද්ධියට සිහිය පිහිටවන්න කියලා කිව්වේ නෑ. ඒ යන සිද්ධිය නුවණින් හඳුනන්න කියලා කිව්වේ. සිහියයි නුවණයි දෙකක්. එතකොට සිහිය පවත්වාගෙන සිහියෙන් ඉන්නකොට ওই කායෙන් කරන ක්‍රියාවලිය අපිට දකින්න පුළුවන්. ඒකනේ වෙන්නේ. ඔව් දකින්න. එතකොට ඊට අමතරව වෙන සිහිය විශේෂයෙන් පිහිටවිය තැනක් අවශ්‍ය වෙන්නේ නැහැ. සිහිය පිහිටවීම විශේෂ තැනක් හැටියට පෙන්නලා තමයි මේ සූත්‍රය පටන් ගන්න. පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලානේ පෙන්නන්නේ. ඒ කියන්නේ සිහිය ඉදිරියෙන් තියාගෙන නමුත් ඒක තැනක් වශයෙන් සඳහන් කරන්නේ
සාරි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන තුන පැහැදිලිවම පෙන්නනවා අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයේ ධාන විභංගයේ මට පිටු අංකය අද මතක නෑ ධාන විභංගයේ තියෙනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන්නේ කොකද කියන එක. නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක පැහැදිලිව එතන පෙන්නනවා. එතන තමයි ප්‍රශ්නේ. ඒතකොට ඒක ආනාපාන සතියෙන් බැහැර වෙලා අපි තමු සක්මන් භාවනාවේදී සක්මන් කරන ගමන් එතන සිහිය පිටවාගෙන තිබීදුද? ඔව් මේ නාසයක හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවාගෙන තමයි ආනාපානෙ කරන්නත් ඕනේ. ආනාපානෙ කියන එකෙන් අදහස් කරන්න එපා සති නිමිත්තයි ආනාපානෙ දෙකම එකක් කියලා ගන්න එපා. ආනාපාන සති භාවනාවෙන් අනික්කේවට ගියාම සක්මන් භාවනාව ඉරියව් අනිත් සියලුම කමටහන් ටිකට මේ කායගත සතිය විතරක් නෙමෙයි කායानुපස්සනාවට අයිති ටික විතරක් නෙමෙයි චිත්තානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන මේ සියලුම අනුපස්සනා ටිකේදී සිහිය පිහිටවා ගන්න පෙන්නන එකම තැන මේ නාසිකග හෝ තොල් දෙක ළඟ කියන තැන. එතෙන්ට අර ටික උපකාරක ධර්මයෝ වෙනවා මිසක් ඒ වගේ සිහිය පිහිටවන්න කියලා පෙන්නලා නැහැ. ඉතින් වෙන්නේ මොකද්ද? මට ඇහුන්නේ නැහැ මහත්තයා. අපි දැන් භාවනාවට S2 වහගෙන ඉඳගෙන ඉන්නකොට දැන් නහයට සිහිය තියන්න අපිට රූපයක් පේන්න එපා. මැවිලා. නැත්තම් කය විතරක් ගැන සිහිය තිබ්බොත් කයට හැඩයක් නැහැ. නෑ ඔබතුමාට මම මෙහෙම කියන්න දැන් ඕක පිළිබඳව දිගින් දිගට අපිට කාලයත් එක්ක කතා කරන්න බැරි වෙයි. සති නිමිත්ත පිළිබඳවම කරපු දේශනා කීපයක් ඇති මහත්තයා පරණ. මේ දේශනාවල අපි ඕක පැහැදිලිවම පෙන්වුවා කාරණේ. මුල්ම දේශනාවලද. හොඳයි දේශනා ටිකක් නැවත හිමීට මේ දේශනා ටික පොඩ්ඩක් අහන්න කියලා ඔබතුමාට මම කාරණික මතක්. හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද ඒ කියන්නේ දැන් සති නිමිත්ත උපදවා ගන්න කොහොමද කියන එක බව අපි ප්‍රායෝගිකව ඔබ කියන්නේ මේ දේශනාවලදී මතක් කළා. එහෙම නැතිනම් සති නිමිත්ත පිළිබඳව වෙනම කරපු දේශනා ටිකක් තියෙනවා. මම හිතන්නේ ප්‍රසන්ත මහත්තයා දේශනා ටික දන්නවා. මේ ඒකේදී අපි දීර්ඝව සති නිමිත්ත පිළිබඳව කතා කරලා තියෙයි. එතකොට මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ සති නිමිත්ත පිළිබඳව කතා කරලා තියෙනවා. පොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ සති නිමිත්ත පිළිබඳව දීර්ඝව දේශනා කරලා තියෙනවා. ඒ දේශනා ටිකක් ඔබ සාවධානව චුට්ටක් විමසිලිමත්ව අහන්න. ඒකෙන් කියන්නේ මොකද්ද කියන කාරණේ. මොකද මේ සිහිය පිහිටවා ගන්නවා කියන කාරණේට පිහිටා සිටින්න එක තැනක් පෙන්වනවා. මොකද හෙලවෙන තැනක් නෙමෙයි. තැන සිහිය පිහිටවන්න කියලා නෙමෙයි පෙන්වන්නේ. එක තැනක පිහිටවා ගන්න. මොකද අර චක්කපාණ සූත්‍රයේදී පෙන්වනවා මේ සත්තු 6 දෙනා අරගෙන බඳින්න කියලා කියන්නේ ශක්තිමත් ටැඹක. ටැඹ කියලා කියන්නේ මේ සත්තු 6 දෙනාට ඇදගෙන යන්න බැරි වෙන විදිහට බැඳින තැන. එක තැනකයි බඳින්න ඕන. සත්තු 6 දෙනා 6 පොලේ බඳින්න කිව්වේ නැහැ. 6 දෙනාම අරගෙන එක තැනක බඳින්න කියලා කිව්වේ. එතකොට සත්තු 6 දෙනාම එක තැනක බඳින්න නම් එක තැනක තමයි සිහිය පිහිටවන්න තියෙන්නේ. ඒකෙදි සිහිය පිහිටවීම මනවින් සිහිය පිහිටවන්න කියන තැන තමයි නාසිකග්ගේවා මුඛ නිමිත්තේවා කියලා පෙළදහමේ සඳහන් වෙන්නේ. හුස්මරැල්ලත් එක්ක සම්බන්ධ සිද්ධියක් නෙමෙයි මේ සති නිමිත්ත කියන්නේ. මොකද ආනාපානෙට මේක පෙන්නුවට මේ සති නිමිත්ත කියන්නේ ආනාපානෙට විතරක් අයිති එකක් නෙමෙයි. මොකද සූත්‍ර ගණනාවක් තියෙනවා සති නිමිත්ත ගැන පෙන්නලා නීවරණ ධර්මයන් දුරු වීම පිණිස කමඨහනක් සමත කමඨහනක් වඩන්න කියලා පෙන්නපු සූත්‍ර ගණනාවක් තියෙනවා පෙළේ. ඒ එකම තැනකවත් ආනාපානේ කතා කරලා නැහැ එතනදී. එතනදී කතා කරන ඕනෑම සමත කමඨහනක් කියන තැනකින්. සතිපට්ඨානයේ තුලත් පෙන්නන මේ විදිහටම තවත් සූත්‍ර ගණනාවක පෙන්නනවා. හැබැයි ආනාපාන සූත්‍ර ගැන එහෙම නැත්නම් ආනාපාන සතිය ගැන පෙන්නන තැනේදීත් මේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා තමයි ආනාපානේ පනවන්නේ. එතකොට හුස්ම රැල්ලට සිහිය පිහිටවන්න කියලා අද වර්තමානයේ අර්ථය අරගෙන තියෙනවා වැරදි විදියට හුස්ම රැල්ලට සිහිය පිහිටවන්න නම් අපි කියමුකෝ දීගං ආසසන්තෝ දීගං අස්සසාමීති කියන දැන් හුස්ම රැල්ල වදින තැනට නම් සිහිය පිහිටවන්න ඕනේ හුස්ම රැල්ල ඇතුල් වෙනකොට නම් සිහිය පිහිටවන්න ඕනේ ඇතුල් වීම පිටවීම කියන සිද්ධියත් එක්ක පෙන්නන්න ඕනේ සිහිය පිහිටීමේ කියන උත්තරය සතින් උපට්ඨපෙත්වා කියන්නේ සිහිය පිහිටවන්න කියන එතකොට දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියලා කියන්නේ නුවණින් දැනගන්න කියන එක. දීගං වාසසන්තෝ දීගං අස්සසාමීති සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වනම් ඔන්න හුස්ම රැල්ලට සිහිය පිහිටවන්න පුළුවන්. ගච්ඡන්තෝ ගච්ඡාමීති පජානාති කියලා පෙන්නනවා මිසක් ගච්ඡන්තෝ ගච්ඡාමීති සතින් උපට්ඨපෙත්වා කියලා කිව්වනම් යන එකට සිහිය පිහිටවන්න තියෙනවා. යන එකටවත් හැරෙන එකටවත් හිටගෙන ඉන්න එකටවත් ඉඳගෙන ඉන්න එකටවත් අතපය හොල්ලනකොට වටපිටාව බලනකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට මේ එකකටවත් සිහිය පිහිටවන්න කියලා නෑ. සිහිය පිහිටුවාගෙන ඉවර වෙලා තමයි මේ ටික කරන්න කියලා පෙන්නන්නේ. සතින් උපට්ඨපෙත්වා සිහිය උපදවාගෙන සිහිය පිහිටුවාගෙන මේ ටික කළ යුතුයි කියලායි පෙන්නන්නේ. පැහැදිලි නේද?
බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ. මම ඇත්තටම මේ අපේ WhatsApp group එකට අද දැම්මා මේ කුමාර කශ්‍යප ස්වාමීන් වහන්සේගේ සාකච්ඡාවකුත් මේ සති නිමිත්ත පිළිබඳ. ඒකේ ඇත්තටම ස්වාමීන් වහන්සේ සූත්‍රවල නම් වගේකුත් කියනවා මේ සතර බ්‍රහ්ම විහරණ පවා වඩන්න කියන්නේ මේ සති නිමිත්ත පිහිටවාගෙන කියලා. එහෙම සංයුත්ත නිකායේ මට මතක විදිහට ඒ සූත්‍රය තියෙන්නේ. ඒ ටික රෙෆරන්ස් දීලා තියෙනවා. ඒක බලන්න පුළුවන්. අනිත් එක මම හිතන්නේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගෙත් මේ සති නිමිත්ත පිළිබඳ දේශනා ගණනාවක් තියෙනවා. ඒවයිත් ඔය සති නිමිත්ත ගැන දීර්ඝ විස්තරයක් කරලා තියෙනවා. ඒකින්ද ඒවත් අසා දැනගන්න කියලා මම කරුණාවෙන් හැමෝටම කියනවා. මම හිතන්නේ දැන් කාලෙත් ගිය හින්දා අපි අද මේ ධර්ම මණ්ඩපේ කටයුතු මෙතකින් අවසන් කරමු. මම ප්‍රසන්තයි පොඩි දෙයක් මේ ස්වාමීන් වහන්සේගෙන් යොමු කරන්න කැමති. අර ස්වාමීන් වහන්සේ දුන්න උදාහරණය හරි වැදගත්. වාහනයක් කියලා වද්ද කියන උදාහරණය ස්වාමීන් වහන්සේ මේ මම වැරදි නම් හරි ගස්සන්න පුළුවන්. දැන් ඇත්තටම වාහන එලවද්දී අපි බ්‍රේක් හොඳට පුරුදු කෙනෙක්ට වාහන එලවද්දී බ්‍රේක් එක ගහන්න පුළුවන් කියන එක දැනගත්තා වුණාට හැම වෙලාවෙම බ්‍රේක් එක පාගෙන ඉන්නේ නැහැනේ. ඒ කියන්නේ ඊළඟට අපි එලවන් යද්දී සතෙක් පාරට පැනනා කියලා ඒ හේතු සැකසෙද්දී අපි ඊට අනුරූපව බ්‍රේක් එක ගහලා වාහනේ නවත්තනවා මිස නැතුව මේ සතා මේ දැන් පණී කියලා බ්‍රේක් ගහගෙන හිටියොත් අපිට කොහෙවත් යන්න බෑනේ. ඒ වගේ මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඒ වගේ අදහසක් දෙන්නේ නැද්ද? හේතු සැකසෙද්දී ඊට අවශ්‍ය අපි දේවල් එතන කරනවා මිස හැම වෙලාවෙම ඒක සම්බන්ධයෙන් බ්‍රේක් ගහගෙන ඉන්නේ නැහැ කියන එක වගේ අර්ථයක් නේ ස්වාමීන් වහන්සේ එතනින් ඔබ වහන්සේ. ඔය අදහසත් එතුලත් තියෙනවා මහත්තයා. මම එතනදී අර කිව්වේ වැඩ ගොඩාක් අපිට කරනවා. නමුත් ඒ වැඩ ටික කෙරෙනවා ක්‍රියාවලිය තුළ. නමුත් අපේ අවධානය අපි වෙනස් කළොත් ඒ එකකින් හරි අනිවාර්යෙන් අනතුරක් වෙනවනේ. ඒ හැම එකකටම හිත වේගෙන් වැඩ කරන්න පුරුදු කරලා තියෙනවා. එහෙම. භෞතික සිද්ධියකට අපිට එහෙම වේගෙන් හිත වැඩ කරන්න පුළුවන්කම ඇති කරවලා තියෙනවා නම් අරමුණු ගොඩාක් බැහැර අරමුණු වලට ඇතුළට නැඹුරු කරලා හිත ඇතුළු පැත්තේ දෙයක් පිළිබඳව දකින්න තියෙන තැනක එක තැනක ඉඳගෙන හිත හුරු කරනවා නම් කොච්චර පුළුවන් වෙනවද? එහෙමයි. හොඳයි. තෙරුවන් සරණයි. මම දැන් අජන්තා මහත්මියට යොමු වෙනවා අද දින පුණ්‍යානුමෝදනාව ඉදිරිපත් කරන ලෙස. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අතිශයින්ම දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන බුදුදහම අවබෝධ කරගත හැකි මානසික මට්ටමක් ඇතිව උපත ලබා ඇති ශ්‍රාවක අපි සියලු දෙනා ගැනම අනුකම්පාවෙන් නම කියන අවසරයි අතිපූජ්‍ය පළුගස්ය සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ අපිට සත්‍ය අවබෝධය කර ගැනීමට ඔබගේ මහත් වටිනා කාලය කැපකිරීමෙන් පුරා මාස ගණනාවක් තිස්සේ කරගෙන යන මේ ධර්මදේශනා මාලාව සහ කමඨහන් පිරිසිදු කර ගැනීමට උපකාර වීමේ මහඟු පිනෙන් ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වී සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරහත් යන මාර්ගඵල ලැබේවා. සාදු සාදු. ඔබ විසින් රැස් කර ගන්නා ලද මේ පුණ්‍ය සම්භාරය ඔබ වහන්සේ මෙලොවට බිහි කළ දෙමාපියන්ටද ඔබ වහන්සේගේ ගුරු දේවයාණන් වූ සදා පූජනීය වන්දනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. සාදු සාදු. ඒ වගේම බොහෝ අයට අද කාලේ නොලැබෙන මේ ඊ타මත්ම වටිනා අවස්ථාව අප වෙත ලබා දීමට සියලුම කටයුතු සම්පාදනය කළ සහ දිගට කරමින් පවතින ප්‍රසන්ත දිසානායක මහතා ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාටත් ලකල් බුලත් සිංහල මහතා ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනාටත් මේ කරගත්තා වූ සියලුම පින උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු වේවා. සාදු සාදු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අචන්තා. බොහොම පිං.
මම දැන් පාද නමස්කාර කර අපේ ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා අද දින ධම්ම මණ්ඩපයේ වැඩ කටයුතු අවසන් කරන්නට කියලා. ත්වන් සරණයි. හොඳයි අද දවසේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය සියලුම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දිව්‍ය සුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. සිද්ධ කරගන්නට යෙදුන පුණ්‍ය ශක්තිය අපවත් වී වදාළ සංඝ පීඨුන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව යන්නට යෙදුන සියලුම ඥාති වර්ගයාටත් ඒ වගේම රටවාසීව ලෝකවාසීව මේ කොරෝනා ව්‍යසනයෙන් මිය පරලොව යන සියලුම දෙනාටත් ඒ හැම දෙනාටම යම් දුකක නම් එයින් අත මිදලා සැපක නම් ඒ සැපතාව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු 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 සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණය සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තියේ කුසල ශක්තියේ බලයෙන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ අපට අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙන අප දහම්මකට යොමු කරවන අප ධර්මාචාර්යයන් වහන්සේ නම කියන්නට අවසරයි මාංකඩොළු සුදස්සන ස්වාමීන් වහන්සේව, එවැගේම නන්දරතන ස්වාමීන් වහන්සේ, එවැගේම සුදස්ස ස්වාමීන් වහන්සේ, කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරමින් මේ වැඩසටහන් පවත්වන්නට තාක්ෂණික වශයෙන් සම්බන්ධීකරණ කටයුතු කරමින් ඒ උදව් උපකාර කරන්නේ ඒ හැම දෙනාටමද මේ ප්‍රසන්ත මහත්මයා, නකල් මහත්මයා ඇතුළු ඒ සියලුම දෙනාට මේ සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරන ඔබ අප හැම දෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිදු කරගත්තා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු 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 සාදු. ත්වන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි හැම දිනකටම. ත්වන් සරණයි.